සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. 2022 විවාඩි වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන අද ක්‍රියාත්මක කරන්න හදන්නේ. මේ වැඩසටහන සඳහා සහභාගී වුණු ඔයාලා සියලු දෙනාම මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨයේ පීඩාත්මක වෙනුවෙන් සහ විවාඩි කමිටුව වෙනුවෙන් මම ඉතාම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා. අද දින මේ පවත්වන වැඩමුළුව සම්බන්ධීකරණය කරන්නේ ඔබ කවුරුත් දන්න අපේ Google විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ආචාර්ය ශාන්ත විජේසිංහ ආචාර්යතුමා. මම ඔබ සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා මේ අද වැඩමුළුව දෙකක් හැටියට පැවැත්වෙන්නේ. උදේ වැඩමුළුව සමාජීය විද්‍යා විෂය ධාරාව යටතේ ශිෂ්‍යයන්ටයි, හවස් වරුවේ වැඩමුළුව මානව ශාස්ත්‍ර විෂය ධාරාවට අදාළව ආලියා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය ගම්පිටියේ විද්වාන් ස්වාමින් වහන්සේ විසින් පවත්වනවා. මේ වැඩසටහන් දෙක තමයි අද 2022 විවාඩි වැඩසටහනේ ආරම්භක වැඩසටහනට අපි පවත්වන්නේ. මම මේ පාර විවාඩි 22 සම්බන්ධව පොඩි පරිවිනයක් දෙන්න කැමතියි ඔයගොල්ලෝ හැමදිනාටම. මේක කලින් පාරට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ හින්දා මම ඔයගොල්ලන්ට මතක් කරන්න කැමතියි මේ ඇබ්ස්ට්‍රැක්ට් රයිටින් වැඩසටහන වර්ක්ෂොප් එක හොඳින් දිනේ කරන්න ඒ ආචාර්යතුමන්ලා දෙන සීළු කරුණු අවධානය කරගන්න. මොකද මේ පාර අපි ඇබ්ස්ට්‍රැක්ට් ලබා ගැනීමේදී විශේෂ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරනවා. ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ ඇබ්ස්ට්‍රැක්ට් ලබා දෙන්න අපි ටෙම්ප්ලේට් එකක් නැත්නම් ෆෝමැට් එකක් වෙනවා. ඒ ෆෝමැට් එකට අන්තර්ගත කරලා තමයි ඔයගොල්ලෝගේ ඇබ්ස්ට්‍රැක්ට් එක අපිට ලබා දෙන්න ඕන. තුරේ ඇබ්ස්ට්‍රැක්ට් මේ පාර අපි තෝරා ගැනීමේදී ලැබෙන ඇබ්ස්ට්‍රැක්ට් සියලුම ඇබ්ස්ට්‍රැක්ට් වලින් අපි හොඳින් විවරණය කළා. අපි එකකින් හරි අඩක් තමයි ප්‍රොසීඩින් බුක් එකට ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ හේතුව තමයි අපි ඇබ්ස්ට්‍රැක්ට් වල ශාස්ත්‍රීය ගුණය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික කාල සීමාවල දේවල් එක්ක ඔයගොල්ලෝගේ ශාස්ත්‍රීය හැකියාව ඇබ්ස්ට්‍රැක්ට් වලට සංක්ෂේපයක් ලියන ආකාරය පිළිබඳව මනා දැනුමක් ඇති කළා. වඩා ඵලදායී ගුණාත්මක ශාස්ත්‍රීය වටිනාකමක් කියන ඇබ්ස්ට්‍රැක්ට් එකක් ලිවීම සම්බන්ධව මේ වැඩමුළු පවත්වන්නේ. ඒ නිසා මේ වැඩමුළු ඉතාම ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරලා ඔයගොල්ලෝගේ ඇබ්ස්ට්‍රැක්ට් ඉතාම ගුණාත්මකව ලියලා තමන්ගේ අධීක්ෂකවරයාලා වුණා රිවිව් කරගෙන ඒ රිවිව් කරපු ඇබ්ස්ට්‍රැක්ට් එක අපට අපේ එන ටෙම්ප්ලේට් එකට දාලා අපට ලබා දෙන්න. ඉන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ ලැබෙන සියලුම ඇබ්ස්ට්‍රැක්ට් නැවත රිවිව් පැනල් එකකට දාලා ඒකෙන් යම්ස ප්‍රමාණ ලැබෙන මුළු ප්‍රමාණයෙන් හරි අඩක් තෝරා ගැනීමක් කරනවා. ඒකයි මම කිව්වේ සියලුම ටෙක්නිකල් කාරණා අන්තර්ගතය හොඳින් අන්තර්ගත වෙන විදිහට ඇබ්ස්ට්‍රැක්ට් එක ලියන්න මේ වැඩසටහන පාවිච්චි කරන්න කියලා. මම කියන්නේ ඒකයි. ඊට පස්සේ පැනල් එකකින් තමයි අපි අර හරි අර්ධයක් තෝරාගන්නේ හොඳම ඇබ්ස්ට්‍රැක්ට් ප්‍රමාණය. ඒ ඇබ්ස්ට්‍රැක්ට් ප්‍රමාණය අපි අවසාන ප්‍රොසීඩින් බුක් එකට ඇතුල් කරනවා වගේම අවසාන කොන්ෆරන්ස් එකට ඉදිරිපත් කිරීමකට අපි ඔයගොල්ලන්ට ඉඩකඩ ලබා දෙනවා. මේ අතරතුර මේ පාර අපි තව වැඩක් කරනවා. ඒ තෝරාගන්න හරියට හොඳම ඇබ්ස්ට්‍රැක්ට් වලින් ඉතාම most outstanding ඇබ්ස්ට්‍රැක්ට් කියන වඩා විශිෂ්ට ප්‍රමාණයේ ඇබ්ස්ට්‍රැක්ට් 15ක් තෝරාගන්න කටයුතු කරලා තියෙනවා එක්ස්පර්ට් පැනල් එකක් කරා. ඒ විශේෂඥ පැනල් එක හරහා අපි ඒ තෝරාගන්න ඇබ්ස්ට්‍රැක්ට් 15 අපි අගීම ලක් කළ ඒකට විශේෂිත ත්‍යාගයක් සහ සර්ටිෆිකේට් එකක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ 15 අතරින් අපි ඉල්ලනවා ඒගොල්ලෝගෙන් ඒ ඇබ්ස්ට්‍රැක්ට් 15ට අදාළව පරීක්ෂණ පත්‍රිකා 15ක් දෙන්න පුළුවන්ද කියලා අහනවා. කිසියම් කෙනෙකුට මේ ඇබ්ස්ට්‍රැක්ට් 15 ලියපු අය කෙනෙක්ට පුළුවන් නම් පරීක්ෂණ පත්‍රිකාවක් ලියලා අපේ වෙත එවන්න. අපි ඒක ඇගීමකට ලක් කරනවා. ගොඩක් වෙලාවට හොඳ මට්ටමේ පරීක්ෂණ පත්‍රිකාවක් තියෙනවා නම් අපි ඒක එක්ස්පර්ට් පැනල් එකකට දාලා රිවිව් කළා. ඩබල් බ්ලයින්ඩ් රිවිව් එකකට දාලා ඒකේ කියනවා නම් ඒකේ ග්‍රැමර් මිස්ටේක්ස් ඉතින් අපි කියනවා ප්‍රූෆ් රීඩින්ග්ස් එඩිට්ස් ඔක්කොම අපි ගානේ කරලා අදාළ ශිෂ්‍යවගේ කැමැත්ත ඇතුව ඉන්ඩෙක්ස් ජර්නල් එක පබ්ලිෂ් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ අපි තෝරගන්න විශේෂ 15 එකක්. ඉතින් මේ 15 ලැබෙන්න ඕන. හොඳ 15 ලැබුණොත් ඒ හොඳම 15 තියෙන හොඳ මේක තමයි අපි තෝරාගන්නේ. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලේ උමනාව සහ අනගාරිත වැඩි කළා මේ වගේ ගුණාත්මක පරීක්ෂා පත්‍රිකාවක් ලියන්න කරන එක සහ ඒක ජාත්‍යන්තර මට්ටමේ සංග්‍රහක පළ කරන්න දේශීය මට්ටමේ හෝ ජාත්‍යන්තර මට්ටමේ සංග්‍රහක පළ කිරීමේ වගකීමක් බාර ගන්න සූදානම්. ඒ නිසා පැහැදිලිව කියන්න ඕන ඔයගොල්ලෝගේ ඇබ්ස්ට්‍රැක්ට් එක ඉතාම ගුණාත්මක බයින් ඉහළ ඇබ්ස්ට්‍රැක්ට් හැටියට අපි බාර දෙන්න. ඒ ඇබ්ස්ට්‍රැක්ට් එක තමයි මේ ක්‍රියාවලිය දිගටම ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ වැඩමුළුව ඉතාම වැදගත් වෙනවා ඔයගොල්ලන්ට. ඉතාම සමාදානෙන් අහලා දීලා මේකේ තියෙන කරුණු හොඳින් ඉගෙනගෙන තමන්ගේ ඇබ්ස්ට්‍රැක්ට් එක හරියට නිවැරදිව කළා තමන්ගේ අධීක්ෂකවරයාලා වුණා හොඳින් විවරණය කළා
අපි වන ටෙම්ප්ලේට් එකට දාලා අපිට එවන්න අපි ඉතුරු ක්‍රියාවලිය අපි දිගටම කරන්න යන්න බලාපොරොත්තු වෙනවා. මේ හැමදේම කරන්නේ ඔයගොල්ලෝගේ ශාස්ත්‍රීය ගුණය වැඩි දියුණු කරන්න. ඒ නිසා අපි කමිටු වෙනුවෙන් අපි ඉතාමත් සුබ පතනවාද දෙන හැමදිනාටම ඉතාමත් සාර්ථකව මේ වැඩමුළු දෙකට සහභාගී වෙලා ඔයගොල්ලෝගේ දැනුම වර්ධනය කරගෙන ඉතාම ගුණාත්මක බවින් කියලා ඇබ්ස්ට්‍රැක්ට් එකක් ලියලා තමන්ගේ සුපරීක්ෂකවරයා ලව්ව හොඳින් විවරණය කළා අපේ තන අපේනවට සලස්සන්න කියලා ඉල්ලා සිටින්නේ මේ වැඩසටහන හොඳින් සම්බන්ධ වෙලා සාර්ථක කරගන්න ලෙස ඉල්ලා සිටින මම බාර දෙනවා අපේ ආචාර්ය ශාන්ත විජේසිංහ මහත්මයාට මේ වැඩමුළුව මෙතන පටන් අපේ තරුණින් කරගෙන යමු. බොහොම ස්තුතියි. right බොහොම ස්තුතියි ආචාර්ය ශාන්ත ගම්ලත් මහතාට. එහෙමනම් VURD 2022 පර්යේෂණ සැසිය මෙහෙවන අපගේ ප්‍රධානම චෙයාමන් සභාපති වශයෙන් කටයුතු කරන ආචාර්ය ශාන්ත ගම්ලත් මහතා ඇතුළු VURD ටීම් එකට මම ප්‍රථමයෙන්ම මෙම සැසිය පැවැත්වීම සඳහා මා වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. ඒ වගේම මෙම මෙහෙවර මෙහෙවීමේලා නියමුවා වශයෙන් කටයුතු කරන්නේ අපේ වර්තමාන පීඨාධිපතිතුමා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මැතිතුමා. ඒ අනුව මම එතුමාවත් මේ අවස්ථාවේදී ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා වගේම මේ අවස්ථාව සඳහා මා වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් එතුමාටද මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. ඒ අනුව දායාබර ශිෂ්‍ය ශිෂ්‍යාවනි අද අප මේ රැස් වෙලා ඉන්නේ කිනම් කාරණයක් සඳහාද යන්න මං හිතන්නේ ඔබ අප සැමම දන්නා කාරණයක්. මම ඒ අනුව ස්ලයිඩ් එක ෂෙයා කරා writing an abstract සංක්ෂේපයේ ලිවීම කියන තේමාව පාදක කරගෙන තමයි අද මේ කාල වේලාව තුල ඔබට යමක් දැනුමක් ලබා දෙන්න මම උත්සාහ කරන්නේ. එතකොට මේ සංක්ෂේපයේ ලිවීම හෙවත් writing an abstract කියන මෙම වැඩමුළුවට අදාළව ස්ලයිඩ්ස් ඇත්තටම 15ක් සකස් කරලා තිනවා මම. මේ ස්ලයිඩ්ස් 15ම මම ඇත්තටම ඉංග්‍රීසි භාෂාවෙන් තමයි හදලා තියෙන්නේ. නමුත් දුවදරුවනි ඔබට මේ අවස්ථාවේදී කිසිදු අසාධාරණයක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. මම ඒවා හැම එකක්ම සිංහලෙන් පැහැදිලිවම පැහැදිලි කරලා දෙන නිසා. නමුත් මම හැම අවස්ථාවකදීම අවධාරණය කරන කාරණයක් මගෙන් ඉගෙනගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන් දන්නවා මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වැදගත්කම විශේෂයෙන්ම මෙවැනි පර්යේෂණ සැසිවලදීද ඉංග්‍රීසි භාෂාව මෙහෙයවමින් කටයුතු කරන්න ඔබට ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් උවත් හැකියාවක් තියෙනවා නම් මං හිතනවා ඊ타ත්ම සුදුසුයි ඔබ ජාත්‍යන්තර මෙන්ම ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සැසි සඳහා යොමු වීමේදී. ඉතින් ඊටත් අත්වලක් වශයෙන් තමයි මම මේක ඉංග්‍රීසි භාෂාවෙන් ස්ලයිඩ්ස් ටික හදලා තින්නේ. නමුත් දුවදරුවනි ඔබට මම කිසිම අඩුවකින් තොරව ඔබ අහන ඕනෑම ප්‍රශ්නයකටත් ඒ වගේම මේ ස්ලයිඩ්ස් වල තියෙන සෑම කරුණක්ම ඉතාමත්ම මැනවින් පැහැදිලි කරලා දෙන්න මට හැකි පමණින් මම උත්සාහ දරනවා. ඉතින් මම මගේ දේශන ස්ටයිල් එක තුල සාමාන්‍ය ක්‍රමය තමයි මේ වගේ සැසියක් පවත්වනකොට හෝ එහෙම නැත්නම් මට හිතෙනකොට යම්කිසි දෙයක් ක්‍රමානුකූලවම කළ යුතු අවස්ථාවක මම ලර්නින් ඔබ්ජෙක්ටිව් එක ඉදිරිපත් කිරීම මාගේ සම්ප්‍රදායක් වෙලා තියෙනවා. ඒ අනුව අද මෙම සැසියේ අපි කියනවා ඉගෙනුම් අරමුණ තමයි to guide the students to write an abstract based on the independent study you have completed. දැන් මේ වෙනකොට දුවදරුවනි ඔබගේ ස්වාධීන නිබන්ධයට අදාළ වැඩ නිම කරලා අදාළ ස්වාධීන නිබන්ධය මේ වෙනකොට සිය අධ්‍යනාංශය වෙත බාර දීලා තියෙනවා.
දැන් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් නම් ජනවාරි මාස 22 වෙනිදා රාත්‍රී 12 වෙනකොට ඒගොල්ලන්ගේ වැඩ නිමා කළා තමන්ගේ ස්වාධීන නිබන්ධය අධ්‍යනාංශයට ඊමේල් කළා අවසానයි දැන් ඒක ඇගීම් අවස්ථාවේ තමයි පවතින්නේ. ඉතින් ඒ නිසා දැන් මම අද මෙම සැසියේ මුඛ්‍ය අරමුණ ඉගෙනුම් අරමුණ වශයෙන් පෙන්වුම් කළා තිනවා. එසේ ඔබ නිම කරපු ස්වාධීන නිබන්ධය පදනම් කරගෙන කොහොමද සංක්ෂේපයක් එහෙම නැත්නම් ඇබ්ස්ට්‍රැක්ට් එකක් ලියන්නේ කියන එක පිළිබඳව මඟ පෙන්වීම තමයි මේ සැසියේ ප්‍රධානම ඉගෙනුම් අරමුණ වෙන්නේ. ඒ අනුව මම මේ කාලය තුල ඔබට අදහස් ප්‍රකාශ කළා කොහොමද සංක්ෂේපයක් එහෙම නැත්නම් ඇබ්ස්ට්‍රැක්ට් එකක් ලියන්නේ කියන පිළිබඳ අදහස දුන්නාට පස්සේ බලමු ලර්නින් අවුට්කම් එක අපි කියන ඉගෙනුම් ඵලය ඔබ මේ ඉගෙනුම් අරමුණ හරහා කොයිතරම් දුරට ළඟා කරගත්තාද යන්න ඔබට ඔබ විසින්ම ඇගීමේ අවස්ථාවක් සම්පාදනය වෙනවා. ඒ අනුව එහෙමනම් දුවා දරුවනි දැන් අපි ආරම්භ කරමු කොහොමද මේ ඔබගේ තීසිස් එක පදනම් කරගෙන එහෙම නැත්නම් පර්යේෂණ පත්‍රිකාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මෙතනින් පස්සේ ඉහළ උපාධි සඳහා අධ්‍යාපනය ලබනකොට MA Master of Arts වෙන්න පුළුවන්, ශාස්ත්‍රවේදී වෙන්න පුළුවන්, ශාස්ත්‍රපති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දර්ශනපති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දර්ශන ශූරී උපාධීන් සඳහා ඔබ රීඩ් කරන්න සූදානම් වේවි. එතකොට එවැනි විවිධ උපාධි සහ පර්යේෂණ පත්‍රිකා සම්බන්ධයෙන් කොහොමද සංක්ෂේපයක් හෙවත් ඇබ්ස්ට්‍රැක්ට් එකක් ලියන්නේ කියන එක අවබෝධ කරගන්න මේ සීමිත කාලය තුල අප උත්සාහ කරමු. එසේනම් දුවා දරුවනි අපි පළමුවෙන්ම හඳුනාගමු what is an abstract? මොකද්ද මේ සංක්ෂේපයක් කියන්නේ කියන එක ප්‍රථමයෙන්ම අපි ඉතාමත්ම කෙටියෙන් හඳුනා ගන්න උත්සාහ දරමු. The word abstract comes from the Latin abstractum, which means a condense from a longer piece of writing. එතකොට එහෙමනම් condense form of a longer piece of writing. එහෙමනම් අපි බොහෝ ඉංග්‍රීසි වචන ලතින් භාෂාවෙන් සම්භවය ලැබලා තිනවා වගේම මේ abstract කියන වචනයත් දුවා දරුවනි abstractum කියන ලතින් වචනය හා බැඳිලා තමයි abstract කියන ඉංග්‍රීසි වචනය ගොඩනැගිලා තියෙන්නේ. ඒ අනුව එකෙන් අදහස් කරන්නේ මොකද්ද? A condensed form of a longer piece of writing. ඔබ දැනටමත් ඉතාමත්ම දිගු ලිවීමක් නිමා කරලායි තියෙන්නේ. Longer piece of writing. ඔබ thesis එක වචන 15000ක සමන්විතව 12000කින් සමන්විතව 10000කින් සමන්විතව එක දීලා තියෙන නිර්ණායක වලට අනුකූලව ඔබ විශාල දිගු ලිවීමක් longer piece එකක් of writing ඔබ මේ වෙනකොට නිමා කරලා තිනවා විශාල කාර්යභාරයක්. ඒ අනුව දීර්ඝව ලියපු යම්කිසි නිබන්ධයක් මේ අවස්ථාවේ ඔබ සතුව තියෙනවා. මේ දීර්ඝව ලියපු නිබන්ධයේ condense form අපි හකුලනවා, සාරාංශගත කරනවා. එසේ සාරාංශගත කරපු සංක්ෂිප්තයකට තමයි අපි ඉංග්‍රීසි භාෂාවේ අර්ථ විවරණයට අනුව abstract එකක් කියන්නේ. ඊළඟට අපි දුවා දරුවනේ සලකා බලමු why do we write the abstract or the abstracts? අපි ඇයි මේ ආකාරයෙන් සංක්ෂේපයක් එහෙම නැත්නම් abstracts ලිවීම අවශ්‍ය වන්නේ? Abstract is an important part of academic assignments such as reports, theses, dissertations, research papers, etc. එහෙමනම් ඔබ මේ අවස්ථාවේදී ස්වාධීන නිබන්ධය හෝ අපි ඉංග්‍රීසියෙන් කියනවා independent study or dissertation කියලා ඊට අතිරේකව විවිධ තේමාවල් පාවිච්චි කරනවා. thesis එකක් කියනවා.
ස්වාධීන නිබන්ධයට thesis කියන වචනේ පාවිච්චි කරනවා මාස්ටර් ලෙවල් එකේ. එහෙම නැත්නම් ඔබ ජර්නල් එකකට පේපර් එකක් සපයනවා නම් ඒක රිසර්ච් පේපර් එකක්. අපි කියනවා පර්යේෂණ පත්‍රිකාවක් කියලා කියනවා. දැන් විශේෂයෙන්ම වෘත්තීය අධ්‍යාපන ශාස්ත්‍රය තුල ඉන්න වෘත්තීය ආයතන පාවිච්චි කරන වචනයක් තමයි රිසර්ච් ප්‍රොජෙක්ට් පර්යේෂණ ව්‍යාපෘතිය කියලා කියනවා. ඉතින් මේ කොයික වුණත් මේ සම්බන්ධයෙන් ඔබ ලියන සංක්ෂේපය ඉතාමත්ම වැදගත් එකක්සේ සලකනවා. එතකොට එහෙමනම් abstract is the last item you write. ඔබගේ සංක්ෂේපය abstract එක සාමාන්‍යයෙන් ලියන්නේ අන්තිමට. මොකද තමන්ගේ ස්වාධීන නිබන්ධයේ වැඩ ඉවර වුණාට පස්සේ තමයි ඒකේ සාරාංශ සංක්ෂේපය ලියන්න පුළුවන් වෙන්නේ. නමුත් but the first one people read when they want to have a quick overview of the whole paper. මේක අවසානයේ ලිව්වන් but the first one people read. නමුත් පළමුවෙන්ම කියවන එක මොකක්ද? ඔබගේ පොත පිළිබඳව, ඔබගේ සමස්ත පර්යේෂණ පත්‍රිකාව පිළිබඳව, ඔබගේ ඩිසර්ටේෂන් එක පිළිබඳව, ස්වාධීන නිබන්ධය පිළිබඳව ශනික අවබෝධයක් යම්කිසි පුද්ගලයෙකුට ලබා ගන්න නම් ප්‍රථමයෙන්ම කියවන්නේ මොකක්ද? ඔබගේ සංක්ෂේපයේ හෙවත් ඇබ්ස්ට්‍රැක්ට් එක. එහෙමනම් අන්තිමට ලියන නමුත් පළමුව වැදගත් වන සංක්ෂේපයේ ලෙස අපට ඇබ්ස්ට්‍රැක්ට් එක එහෙමනම් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ සාහිත්‍ය තුල මේ විවිධාකාර ඇබ්ස්ට්‍රැක්ට් හයිලයිට් කරනවා. මම මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතෙන්දී දුවදරුවනේ ඔබට අවශ්‍යම වන මේ ඉන්ෆෝමේටිව් ඇබ්ස්ට්‍රැක්ට් එක පිළිබඳව තමයි මම සාකච්ඡා කරන්නේ. සාහිත්‍ය තුල ගත්තාම ලිටරේචර් තුල මේ සංක්ෂේපයන් ලිවීම සහ සංක්ෂේප ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. informative and descriptive කියලා. විස්තරාත්මක සංක්ෂේපයන් abstract, එහෙම නැත්නම් තොරතුරු දක්වන සංක්ෂේපයන් හෙවත් informative abstract කියලා. ඉතින් දැන් මෙතෙන්දී මේ descriptive abstract එකක් ගැන නෙමෙයි මම මෙතෙන්දී කතා කරන්නේ. මොකද descriptive abstract එක ගොඩාක්ම short, describes the work being abstracted. ඔබ කරලා තියෙන දේ ඉතාමත්ම සාරාංශගතව තමයි මෙතෙන්දී ඉදිරිපත් කරන්නේ. It is an outline of the work. ඔබ කරපු වැඩ පිළිබඳව දෙනු ලබන යම්කිසි ලුහුඩු සටහනක්, outline එකක්, සැකිල්ලක් විදියට තමයි මේ විස්තරාත්මක abstract එක පෙන්වන්නේ. එවැනි abstract එකක් මේ ඉංග්‍රීසියෙන් descriptive කියලා කිව්වට ඉතාමත්ම short. ඒ අනුව වචන 100ක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයකින් තමයි සාහිත්‍ය තුල මේ descriptive abstract එක highlight කරලා තියෙන්නේ. නමුත් බොහෝ පර්යේෂණවලදී පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ පර්යේෂණ පත්‍රිකා පර්යේෂණ සැසිවල රිසර්ච් කොන්ෆරන්ස් වල එළි දැක්වීමේදී ප්‍රබලව භාවිතා වන ඇබ්ස්ට්‍රැක්ට් වර්ගය තමයි තොරතුරු දක්වන හෙවත් ඉන්ෆෝමේටිව් ඇබ්ස්ට්‍රැක්ට් එක කියන එක. මීට අමතරව ඇත්තටම පර්යේෂණ සැසිවල ප්‍රබලව භාවිතා වන තවත් ඇබ්ස්ට්‍රැක්ට් වර්ගයක් තියෙනවා. මම මේ අවසානයේ ලියලා තියෙන extended abstract. දීර්ඝ වශයෙන් ලියන ලද සංක්ෂේපයක්. ඇත්තටම මේ තොරතුරු දක්වන හේවත් informative abstract එකේම දිගුවක් ලෙස අපිට මේ extended abstract එකේවත් දිගු සංක්ෂේපය හඳුන්වන්න පුළුවන්. නමුත් අපි මෙතෙන්දී ඔබලගෙන් අපේක්ෂා කරන්නේ එවැනි දිගු සංක්ෂේපයක් හෝ අර මම කලින් පැහැදිලි කරපු වචන 100කට වගේ සීමා වන descriptive abstract එකක් හෙවත් සංක්ෂේපයක් නොවේ.
අප මෙතෙන්දී විශේෂයෙන්ම VORD එක අපේ ආචාර්ය ශාන්ත ගම්ලත් මහතා අවධාරණය කරන්නේ සිය ටීම් එකත් එක්ක විශේෂයෙන්ම කොහොමද මේ තොරතුරු දක්වන හේවත් ඉන්ෆෝමේටිව් ඇබ්ස්ට්‍රැක්ට් එකක් ඔබ ලියන්නේ කියන එක පිළිබඳව. ඒ අනුව informative abstract act as substitutes for the actual paper or independent work, whatever, as all the key elements and the conclusions are presented. Specifically, the background, aim or purpose of the research, methods used, findings and the results, and conclusions, sometimes even implications. එහෙමනම් මොකද්ද මේ informative abstract එකක් කියන්නේ? It acts as substitute for the actual paper හරි ඔබ කරන පර්යේෂණ පත්‍රිකාව වෙන්න පුළුවන්. ඔබගේ පර්යේෂණ ස්වාධීන නිබන්ධය වෙන්න පුළුවන්. එසේ ඔබ සත්‍ය වශයෙන්ම කරනු ලැබූ වැඩය සම්බන්ධයෙන් තීසිස් එක සම්බන්ධයෙන් යම්කිසි ආදේශකයක් සබ්ස්ටිටියුට් එකක් විදිහට තමයි මේ තොරතුරු දක්වන ඇබ්ස්ට්‍රැක්ට් එක හෙවත් සංක්ෂේපය ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව එවැනි සංක්ෂේපයක් ලිවීම පිළිබඳව තමයි මම මේ අවස්ථාවේදී ඔබට අවධාරණය කරන්නේ. එවැනි සංක්ෂේපයක key elements ප්‍රධානම සංරචකයන් විදිහට අපි සලකනවා background එතෙන්දී විශේෂයෙන්ම පර්යේෂණයට පසුබිම් වූ කරුණු සහ පර්යේෂණ ගැටලු අවධාරණය කරනවා. ඒ වගේම aim or the purpose of the research පර්යේෂණය තුලින් ඔබ ළඟා වන ඉලක්කය සහ ඔබගේ අවශ්‍යතාවයන් හෙවත් සුවිශේෂී අරමුණු අවධාරණය කරනවා. ඊළඟට methods used එවැනි සුවිශේෂී අරමුණු ඉටු කර ගැනීමට ඔබ අනුගමනය කරන ක්‍රමවේදය අවධාරණය කර යුතුයි. ඒ වගේම ඔබ සොයාගත් ප්‍රතිඵල මොනවද? ඒ අනුව ඔබ එන නිගමන මොනවද? සමහර අවස්ථාවල් වලදී එවැනි සොයා ගැනීම වල ප්‍රතිපත්තිමය බලපෑම් even the implications පෙන්눔 කරමින් තමයි මේ informative abstract එක හෙවත් තොරතුරු දක්වන abstract එකක් ලියා දක්වන්නේ. ඒ වගේම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ තොරතුරු දක්වන abstract එකම ඉතාමත්ම සවිස්තරාත්මකව තව දුරටත් විකාශනය කරලා ලියන abstract වර්ගයට අපි කියනවා extended abstract කියලා. එසේ විකාශිත සංක්ෂේපයක්. නමුත් අපි දුවදරුවනි මේ අවස්ථාවේදී ඔබගෙන් එවැනි විකාශිත සංක්ෂේපයන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මේ අවස්ථාවේදී අවධාරණය කරන්නේ කොහොමද ඔබ මේ කියන informative abstract එකක් ලියා දක්වන්නේ, එසේ නැත්නම් තොරතුරු දක්වන සංක්ෂේපයක් ලියා දක්වන්නේ කෙසේද යන්න පිළිබඳ. එහෙනම් අපි බලමු තව දුරටත් what makes a good abstract? හොඳ සංක්ෂේපයක් මොනවද දෙන පණිවිඩයන්? කොහොමද ඒවා වැදගත් වෙන්නේ? අපි එවැනි අවස්ථාවකදී කියනවා යම්කිසි abstract එකක් ඵලදායි සඵලදායි සංක්ෂේපයක් කියලා. දැන් ඕගොල්ලන්ගේ අපේ VURD කේ සභාපතිතුමා වන ශාන්ත ගම්ලත් මැතිතුමාත් දැන් කිව්වා මේ ඕගොල්ලෝ ලියන ඒවා තෝරා ගන්නවා අපි. හරිම ක්‍රමානුකූලව ලියන්න ඕන. අර ඉස්සල්ලා වගේ සියලුම ඇබ්ස්ට්‍රැක්ට් අපි පබ්ලිෂ් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා එහෙමනම් ඔබට හැකියාව ලැබෙන්න ඕන දුවදරුවනි මම මේ කියන කරුණු පාදක කරගෙන එවැනි සඵලදායි ඇබ්ස්ට්‍රැක්ට් එකක් සඵලදායි සංක්ෂේපයක් කොහොමද ලියා දක්වන්නේ කියන එක අවබෝධ කරගන්න. ඒ අනුව an effective abstract uses one well developed paragraph or page that is coherent,
concise and clear, and it is able to stand alone as a unit of information. එහෙමනම් ඔබ ලියන abstract එක සඵලදායී නම් අනිවාර්යයෙන්ම ඒකට පුළුවන් වෙන්න ඕන ඔබ කරලා තියෙන සමස්ත කාර්යභාරය. එහෙම නැත්නම් ඔබගේ ස්වාධීන නිබන්ධයේ සමස්ත හරය ඊ타ත්ම සංක්ෂිප්තව පැහැදිලිව ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕන. එක්කෝ ඡේදයක් වශයෙන් එහෙම නැත්නම් සමස්ත පිටුවක් වශයෙන් දී ඇති වචන සීමාවන් වලට යටත්. ඒ අනුව එවැනි ඵලදායි සඵලදායි ඇබ්ස්ට්‍රැක්ට් එකකට පුළුවන් වෙන්න ඕන තොරතුරු දක්වන ඒකකයක් තනි ඒකකයක් වශයෙන් ස්වාධීනව නැගී සිටින්න. stand alone කියන්නේ හරිම අනන්‍යතාවයක් ඒකේ තියෙනවා. as a unit of information. සමස්ත ඔබ කරපු ස්වාධීන නිබන්ධයේම හරය පෙන්눔 කරන තොරතුරු දක්වන තනි ඒකකයක් වශයෙන් ගුණාත්මකව පෙන්눔 කිරීමේ නැගී සිටීමේ හැකියාවක් ඔබගේ ඒ සංක්ෂිප්තයට තියෙන්න ඕන. එසේ තියුණොත් තමයි අපි එවැනි ඇබ්ස්ට්‍රැක්ට් එකක් වඩාත් ඵලදායි සඵලදායි ඇබ්ස්ට්‍රැක්ට් එකක් කියලා පිළිගන්නේ. නැතුව ලියන ඕනෑම ඇබ්ස්ට්‍රැක්ට් එකක් අපිට කියන්න බෑ හොඳ තනි තොරතුරු දක්වන ඒකකයක් ලෙස තනිව නැගී සිටිය හැකි ඇබ්ස්ට්‍රැක්ට් එකක් එව සංක්ෂේපයක් ලෙස අපිට පිළිගන්න බෑ. මොකද සඵලදායි සංක්ෂේපයක එවැනි ස්වාධීනව නැගී සිටීමේ සහ තොරතුරු දැක්වීමේ ගුණාංගය සතු වෙන්නම ඕන. ඒ අනුව an effective abstract covers all the essential academic elements of the full length of the paper or thesis, namely the background, purpose, methods, results and conclusions. එහෙමනම් මේ අධ්‍යයනානුකූලව විශේෂයෙන්ම ඇකඩමික් විතරක් නෙමෙයි සයන්ටිෆික් අපි ලියන ඒවා අධ්‍යයනානුකූල වෙන්න ඕන ඒ වගේම විද්‍යාත්මක වෙන්න ඕන. මේ විද්‍යාත්මක පදනමකින් සහ අධ්‍යයනානුකූල පදනමකින් ඔබගේ සමස්ත ස්වාධීන නිබන්ධය පිළිබඳව හොඳ පැහැදිලි සංක්ෂිප්ත අදහස් පෙන්눔 කරන ගුණාංග වලින් ඔබගේ ඒ ඇබ්ස්ට්‍රැක්ට් එක සමන්විත වෙන්න ඕන. ඒ අනුව අර මම කලින් සඳහන් කළා වගේ පර්යේෂණයට පසුබිම කරුණු ඒ අනුව පර්යේෂණ ගැටලු ඒ අනුව පර්යේෂණයේ අරමුණු objectives purposes ඒ වගේම methods එවැනි අරමුණු ඉටු කර ගැනීමට භාවිතා කරන ලද ක්‍රමවේද සහ results and conclusions ඔබ ලබාගත් ප්‍රතිඵල මොනවද? ඒ අනුව ඔබ එන නිගමන. නමුත් මම ඉස්සල්ලා කිව්වා අවශ්‍ය නම් ඒවායේ ප්‍රතිපත්තිමය බලපෑම් එහෙවත් implications ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒක අනිවාර්යම කරුණක් නොවේ. ඊළඟට ඒ වගේම effective abstract එක contains no information not included in the paper or thesis. මම මෙතන paper කියලා දැම්මට එතෙන්දි thesis එකත් independent study එකත් අදාළයි. Contains no information not included in the paper. තමන්ගේ ස්වාධීන නිබන්ධයේ දක්වල නැති කිසි කරුණක් එම සංක්ෂේපය තුල තියෙන්න බෑ. abstract එක තුල තියෙන්න බෑ. Contains no information. කිසිම තොරතුරක් නැහැ. මොන වගේ තොරතුරුද නැත්තේ? Not included in the paper or thesis. එහෙනම් ඒකෙන් කියන්නේ මොකද්ද? thesis එකේ නැති දේවල් abstract එකේ තියෙන්න බෑ. මොකද abstract එකේ සැබෑ නියෝජනයක් නම් සමස්ත ස්වාධීන නිබන්ධයේ සැබෑ නියෝජනයක් නම් abstract එක කියන්නේ සංක්ෂේපය කියන්නේ ස්වාධීන නිබන්ධයේ නැති තොරතුරු abstract එකේ තියෙන්න බෑ. අන්න ඒකත් හොඳ ගුණාංගයක් තමයි
සඵලදායි ඵලදායි ඇබ්ස්ට්‍රැක්ට් එක තිබිය යුතුයි. ඒ වගේම is understandable to a wider audience as well as your discipline specific audience. ඇත්තටම මේ ඇබ්ස්ට්‍රැක්ට් එක කියන එක මේ ඔබ ලියන විෂය ශාස්ත්‍රයේම ඉන්න අයටම විතරක් තේරුම් ගන්න දීලා හරියන්නේ නැහැ. මොකද ඔබගේ ස්වාධීන නිබන්ධය හෝ පර්යේෂණ පත්‍රිකාව පරිහරණය කරන්නේ ඒ සඳහා ඇල්මක් දක්වන විවිධ පාර්ශවයන්. ඒ ඇල්මක් දක්වන විවිධ පාර්ශවයන් සමහර අවස්ථාවල් වලදී ඔබගේ විශේෂායන විෂය ශාස්ත්‍රයේම විශේෂඥවරු නොවෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් ජෝග්‍රෆි භූගෝල විද්‍යාව සම්බන්ධයෙන් ලියලා තියෙන ස්වාධීන නිබන්ධයක ඇබ්ස්ට්‍රැක්ට් එක ඒවා පරිහරණය කරන්නේ භූගෝල විද්‍යාඥයින්ම විතරක් නෙවෙයි. ඕ භූගෝල විද්‍යාව හදාරන ළමයින්ම විතරක් නෙවෙයි. ඒ නිසා මේක පරිහරණය කරන ඕනෑම ඔඩියන්ස් එකකට. ඒකයි කියන්නේ wider audience. පුළුල්ලු පරාසයක විහිදෙන ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද ඒක බලලා තමයි කෙනෙක් ඔබගේ පර්යේෂණය පිළිබඳ යම්කිසි අවබෝධයක් at a glance හත්ගාලා ලබා ගන්න. ඒ වගේම often in a more simplified form for more general reader. එහෙනම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඇබ්ස්ට්‍රැක්ට් එක සුවිශේෂීම රීඩර් කෙනෙකුට විතරක් නෙමෙයි. ඕනෑම ජෙනරල් පොදුවේ සලකනු ලබන. ඒක පරිහරණය කරන්නෙකුට ඒක කියවන්නෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට සරල විදිහට simplified form සරලව ලියා දක්වලා තිබුණොත් තමයි ඒක සඵලදායී ලෙස සරල කියන එකෙන් අදහස් කරන්නේ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙන්න මේක ඉතාමත්ම වැදගත් දෙයක් දුවදරුවනි. මේ ළමයින් මෙන්න මේ වැරද්ද කරනවා. බොහෝ විට ඇබ්ස්ට්‍රැක්ට් ලියනකොට මම දැකලා තිනවා අපිට ලැබිලා තිනවා එවැනි ඇබ්ස්ට්‍රැක්ට්. මේ ඇබ්ස්ට්‍රැක්ට් එක තුල in-text citations අපි කියනවා වචන තුල උපුටා දැක්වීම සහ references විමර්ශන ග්‍රන්ථ දැක්වීම කරලා තිනවා අපි දකිනවා. විශේෂයෙන්ම මේ තොරතුරු දක්වන informative abstract එකක අපි in-text citations වචන තුල උපුටා දැක්වීම හෝ විමර්ශන ග්‍රන්ථ දීමක් කරන්නේ නැහැ. කරන්න එපා. extended abstract වලදී නම් අපි අන්න විමර්ශන ග්‍රන්ථ දක්වනවා. දීර්ඝ වශයෙන් ලියවනු ලබන පර්යේෂණ සංක්ෂේපයන් සම්බන්ධයෙන්. නමුත් ඔබට අප අවධාරණය කරන්නේ මං කීප විටක්ම සඳහන් කළා වගේ informative තොරතුරු දක්වන abstract එකකවත් සංක්ෂේපයක අපි සාමාන්‍ය citations ලියන්නේ නැහැ. පුද්ගල නම් භාවිතා කරත් අපි in-text වර්ෂ ඇතුළ සහිත කරන්නේ නැහැ. ඒ වගේම ඊට අදාළ විමර්ශන ග්‍රන්ථ referencing දෙන්නෙත් නැහැ. ඒ අනුව in a publication like journal අපි පර්යේෂණ පත්‍රිකාව පළ කරන්නේ journal එකක නම් සංගරාවක නම් it is at the beginning of the text සාමාන්‍යයෙන් එවැනි පර්යේෂණ journal එකක පළ කරන පර්යේෂණ පත්‍රිකාවක සංක්ෂේපය අපි මුලින් දෙනවා. But in an academic assignment it is placed on a separate preliminary page. සාමාන්‍යයෙන් academic assignment එකක් කිව්වම ඔබ කරපු ස්වාධීන නිබන්ධය වගේ එකක්. එහෙම නැත්නම් පර්යේෂණ ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මාස්ටර් ලෙවල් එකේ පාවිච්චි කරන තීසිස් එකක් වෙන්න පුළුවන්. නිබන්ධය වෙන්න. එවැනි එකක පැහැදිලිවම වෙනම පේජ් එකක ඇබ්ස්ට්‍රැක්ට් එක අපි පෙන්වන්න කරනවා. ඕගලන්ට මතක ඇති මනා ලෙස තමන්ගේ තීසිස් එක සංවිධානය කරනකොට අපි පළමුවෙන්ම මාතෘකාව ලියනවා. මාතෘකාව පිටුව ඊට පස්සේ අපි පටුන දෙනවා. table of content එක දෙනවා. ඊට පස්සේ අපි දෙනවා list of tables දෙනවා. වගුනාමාවලිය. ඊට පස්සේ list of figures රූප සටහන් නාමාවලිය දෙනවා. ඊට පස්සේ අපි acknowledgement එක දෙනවා. හරි තමන්ට පර්යේෂණයේ සඳහා නන් අයරින් උදව් උපකාර කරපු අයට ස්තුතිය ප්‍රකාශ කරලා ඒගොල්ලන්ව acknowledge කරනවා. ඊට පස්සේ තමයි අපි අන්න සංක්ෂේපය මේ academic assignment එකක් වශයෙන් සලකන
ස්වාධීන නිබන්ධය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න. ඕගොල්ලෝ එහෙනම් මං හිතනවා පළවන පරිච්ඡේදය පටන් ගන්න ඉස්සෙල්ලා තමයි සාමාන්‍යයෙන් මේ ඇකඩමික් අසයින්මන්ට් එක වෙනමම පිටුවක අපි පෙන්눔 කරනවා. ඒකයි කිව්වේ as a separate preliminary page වෙනමම පිටුවක පෙන්눔 කරනවා මේ සංක්ෂේපයේ හෙවත් abstract එක ලියා දක්වලා. එසේනම් මොනවද දුවා දරුවනි එවැනි සංක්ෂේපයක් abstract එකක් ලිවීමේදී ඔබ අනුගමනය කළ යුතු පියවර? first මම මෙතෙන්දී පියවර 6ක් ප්‍රධාන වශයෙන් පෙන්눔 කරලා තිනවා. first reread your paper dissertation for an overview. මං හිතන්නේ දැන් නම් ඕගොල්ලන්ට මේක නැවත නැවත කියවන්න අත්‍යවශ්‍යමයි කියලා මම හිතන්නේ නෑ. මේක hot time එකේම මේක අපි මේ සැසිය පවත්වන නිසා ඕගොල්ලෝ දැන් මේක ඉවර කරාම විතරයි. ඒ නිසා ඕගොල්ලන්ගේ මනසේ හොඳ චිත්‍රයක් දැන් ඇඳිලා තියෙන්නේ මේ වෙනකොට. නමුත් අවශ්‍ය නම් reread නැවත ඔබගේ thesis එක කියවන්න for an overview. ඒ සම්බන්ධයෙන් යම්කිසි outlook එකක් උඩින් බැලීමක් overview එකක් ලබා ගැනීම සඳහා. ඒක තමයි පළමුවෙන්ම කළ යුත්තේ. ඊට පස්සේ then read each section and shrink the information in each down to 1 or 2 sentences. අර හැම section එකක්ම කියමු. දැන් section wise ගත්තාම අපේ ස්වාධීන නිබන්ධය නම් තියෙනවා පරිච්ඡේද 5 ප්‍රධාන වශයෙන්. හැඳින්වීමේ පරිච්ඡේදයේ එක කොටසක් විදිහට සලකන්න පුළුවන්. සාහිත්‍ය විමර්ශනය තව කොටසක් විදිහට සලකන්න පුළුවන්. ක්‍රමවේදය තව කොටසක් විදිහට සලකන්න පුළුවන්. විශ්ලේෂණය තව කොටසක් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම අවසානයේ කන්ක්ලූෂන් එක නිගමන හා යෝජනා තව කොටසක් විදිහට සලකන්න පුළුවන්. එහෙනම් read each section මේ එක පරිච්ඡේද කියවලා වාක්‍ය කීපයකට එක් වාක්‍යයක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්. මේ වාක්‍ය කීපයකට එක section එක හකුලා ගැනීම, shrink කරන එක, සාරාංශගත කර ගැනීම අතිශයින්ම වැදගත්. එසේ සාරාංශ කරගත්තට පස්සේ third step එකට එන්න පුළුවන්. Next read these sentences again to ensure that they cover the major components in your paper. එහෙම නැත්නම් thesis එකේ. මේ වාක්‍යයේ සාරාංශ කරගත් වාක්‍ය section එකකින් section එක. සාරාංශ කරගත් වාක්‍ය නැවතත් කියවන්න. නැවතත් study කරන්න. මොකටද? ඔබේ ස්වාධීන නිබන්ධයට අදාළ ප්‍රධාන points, ප්‍රධාන කරුණු මොනවා හෝ හැලිලා තිනවද? ප්‍රධාන කරුණු සියල්ල ආවරණය වෙලා තිනවද කියන එක ඔබට තහවුරු කරගන්න අවශ්‍යයි. ඒ නිසා ඒ සාරාංශ කරගත් වාක්‍ය නැවත කියවලා බලන්න මගේ මේ ස්වාධීන නිබන්ධයට අදාළව ප්‍රධාන කරුණු ඔක්කොම ආවරණය වෙලාද තියෙන්නේ මේ වාක්‍ය ඛණ්ඩ තුලින්. එහෙම නැත්නම් මොනවා හරි හැලිලා තියෙනවා. අන්න ඒක සාක්ෂාත් කර ගැනීම අතිශයින්ම වැදගත්. ඊට පස්සේ ensure that you have written something for each of the key points outlined above for either the descriptive or informative abstract. දැන් එහෙමනම් මේ ආකාරයෙන් අපි section වලට කඩාගත්තා දෙවන පියවරේදී. ඒ section වලට අදාළව කොටස් වලට අදාළව key points වැදගත්ම points වැදගත්ම කරුණු නිවැරදිව අරගෙන තිනවද නිවැරදිව ලියලා තිනවද කියලා තහවුරු කර ගැනීම අවශ්‍යයි. ඔබ විස්තරාත්මක සංක්ෂේපයක් ලිව්වත් නම් දැන් අප සාකච්ඡා කරන තොරතුරු දක්වන ඉන්ෆෝමටිව් ඇබ්ස්ට්‍රැක්ට් එකක් ලිව්වා. මේ තහවුරු කර ගැනීම අත්‍යවශ්‍යයි. ඊට පස්සේ check the word length. හරිම වැදගත් කාරණයක්. මොකද දැන් අපේ ආචාර්ය ශාන්ත ගම්ලත් මහතා
පර්යේෂණ සැසියේ සභාපති වශයෙන් කටයුතු කරනවා. පර්යේෂණ විද්‍යෝදය undergraduate research day කී 2022 එතුමා ප්‍රමුඛ කරගත් ටීම් එක ඔබට උපදෙස් නිකුත් කරනවා වෙබ් එක හරහා. එතෙන්දී කියන ඔබගේ සංක්ෂේපය මෙන්න මේ වචන සීමාවට යටත් විය යුතුයි කියලා. අන්න ඒ නිසා මෙසේ ඔබ සාරාංශ කරගත් කරුණු ඉහත 1 2 3 4 පියවර අනුගමනය කළා සාරාංශ කරගත් කරුණු වල දැන් ඔබ චෙක් කරන්න ඕන word length එක. කොයිතරම් වචන ප්‍රමාණයක් මම ලියලා තියෙනවද? මම ලියලා තියෙන වචන ප්‍රමාණය දී ඇති උපදේශ වලට අනුව VURD 2022 වල දීලා තියෙන උපදේශ වලට අනුගතද? ඒ උපදේශ වල දීලා තියෙන වචන සීමාවට යටත්ද? ඒ වචන සීමාව ඉක්මවා යනවාද? එහෙමනම් ඔබට හිතන්න වෙනවා if necessary by cutting down unnecessary words or rewriting some of the sentences into a single more succinct sentence. එහෙනම් ඔබට හිතන්න වෙනවා වචන සීමාව ඉක්මවා ගිහිල්ලා නම් මොනවද තව තියෙන්නේ මේකේ unnecessary අනවශ්‍ය වචන මොනවද තියෙන්නේ? ඒවා කපලා ඉවත් කරන්න. ඒ අනුව නැවත නැවත ලියන්න. ඒ වගේම වාක්‍ය සම්බන්ධ කරන්න පුළුවන් නම් වචන ප්‍රමාණය අඩු කරන්න. ඕගලන්ට පුළුවන් sentences into single. වඩා සංක්ෂිප්ත වාක්‍ය ලියලා දීර්ඝ වශයෙන් ලියලා තියෙන වාක්‍ය තනි වාක්‍ය බවට පරිවර්තනය කළා වචන සීමාවේ මූලික අවශ්‍යතාවයන් තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඊට පස්සේ තමයි edit flow, expression and grammar. පැහැදිලිවම බලන්න ඕන මේ දෙන උපදේශ වලට අනුව නිවැරදි ගලා යාම තියෙනවද? ෆ්ලෝ එක තියෙනවද? මම නිවැරදිව මගේ ස්වාධීන නිබන්ධයට අදාළ සංක්ෂේපය නිවැරදිව ප්‍රකාශ වෙලා තියෙනවා. සියලුම කරුණු අන්තර්ගතද? ඒ වගේම ඉංග්‍රීසියෙන් ලියනවා නම් ව්‍යාකරණ නිවැරදිව ලියලා තියෙනවා. සිංහලෙන් ලිව්වත් ව්‍යාකරණ නිවැරදිව ලියලා තියෙනවා. මෙන්න මේ කියන ස්ටෙප්ස් නිවැරදිව අනුගමනය කිරීම තුළින් දුවදරුවනි ඔබට හොඳ සංක්ෂේපයක් ඇබ්ස්ට්‍රැක්ට් එකක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව උත්පාදනය වෙනවා. එසේනම් අපි බලමු දැන් මා මේ පෙන්눔 කරපු කරුණු මත what to include and abstract. මෙවැනි සංක්ෂේපයක් තුළ මොනවද ඇතුළත් විය යුතු කරුණු? The format of your abstract will depend on the discipline in which you are working. However, all abstract generally cover the following 5 or 6 sections. සාමාන්‍යයෙන් සංක්ෂේපයේ ලිවීම කියන එක පිළිබඳව ඔබ වෙත නිකුත් කරනු ලබන උපදේශ මත වෙනස් වෙන්න පුළුවන්. මොකද සමහරක් පර්යේෂණ සම්මන්ත්‍රණවලදී රිසර්ච් කොන්ෆරන්ස් වලදී පර්යේෂකයාව ගයිඩ් කරනවා. මෙන්න මේ විදිහට ලිය යුතුයි. දැන් ඒ වගේම ඔබටත් මේ ගයිඩ්ලයින්ස් මේ කණ්ඩායම පර්යේෂණ ටීම් එක VURD 2022 ටීම් එක ඔබටත් සපයනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තහම අපට පේන දෙයක් තමයි මේ පර්යේෂණ පත්‍රිකාවකට හෝ ස්වාධීන නිබන්ධයකට අදාළ වන සංක්ෂේපය මතු සඳහන් අංශ 5 හෝ 6න් සමන්විත වන බව. එහෙමනම් අපි පළමුවෙන්ම අවධාරණය කරන්නේ මොකක්ද? මම මෙතෙන්දී විශේෂයෙන්ම කිව යුතු කාරණයක් මොකද මේ පැහැදිලි කිරීම වැරදවා තේරුම් ගන්න. මම ඉහළ මට්ටමේ උපාධිය ලබන විශේෂයෙන්ම ඔය MBA උපාධි වලට උගන්වනවා. ඒ ළමයින්ට පවා මේක කිව්වහම මෙන්න ලියලා තින්නේ වැරදි දැක්මකින්. දැන් උදාහරණයක් වශයෙන් මම මෙතන පළවෙනි කාරණේ වශයෙන් බෑග්ග්‍රවුන්ඩ් එක පෙන්වන්න කරනවා. දැන් ළමයා මේක කොච්චර වැරදියට වටහා ගන්නවද කියනවනම්
සාරාංශය ලියනකොටත් අනුමාතෘකාවක් දානවා බෑග්ග්‍රවුන්ඩ් කියලා. ඒක වැරදි. එහෙම කරන්න එපා. මම මේ අංක එක දාලා බෑග්ග්‍රවුන්ඩ් එක කියලා පෙන්නලා තියෙන්නේ ඔයගලන්ට මේක පැහැදිලිව පහසුවෙන් අවබෝධ කරගන්න. නමුත් සංක්ෂේපී හෝ ඇබ්ස්ට්‍රැක්ට් එකේ බෑග්ග්‍රවුන්ඩ් කියලා අනුතේමාව දාන්නේ නැහැ. මම ඔයගලන්ට මා විසින්ම ලියපු ඇබ්ස්ට්‍රැක්ට් දෙකක් අවසානයේ පැහැදිලි කරනවා. එතකොට තවදුරටත් මේක කොහොමද කරන්නේ කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් දුවදරුවනේ ඔබට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව පරිශ්‍රයට පසුබිම් වූ කරුණු පළවන කොටස තුල සාමාන්‍යයෙන් නම් පළමු ඡේදය තුල ලියා දැක්වීම වැදගත් වෙනවා. What is the importance of the research? Why would a reader be interested in larger work? Accordingly, your problem should be explained. අන්න එහෙමනම් මේ බෑග්ග්‍රවුන්ඩ් කොටස තුල මම නැවතත් අවධාරණය කරනවා අනුතේමානන් ලියන්න එපා, සබ් ටොපික් ලියන්න එපා බෑග්ග්‍රවුන්ඩ් කියලා. මේ මාස්ටර් ළමයිතුත් ඒ වගේ වැරද්ද කරනවා. මොකද මේක පැහැදිලි කරලා දුන්නාම ඒගොල්ලෝ හිතන ආන්සර් කිව්වනේ මේම බෑග්ග්‍රවුන්ඩ් වචන. ඒ නිසා දැම්ම ඔන්න සාරාංශයට බෑග්ග්‍රවුන්ඩ් කියලා සබ්ටයිටල්. සබ්ටයිටල් ඇබ්ස්ට්‍රැක්ට් වල නැහැ. මේ පැහැදිලි කර ගැනීම සඳහා සහ ඉගෙනීම සඳහායි මේක පාවිච්චි කරන්නේ. මොකද්ද ඔබේ පරිශ්‍රණයේ තියෙන වැදගත්කම? සමහර විට ප්‍රායෝගික වැදගත්කමක් තියෙන්න පුළුවන්. සමහර විට අධ්‍යයනානුකූල එහෙමත් ඇකඩමික් වැදගත්කමක් තියෙනවා. සමහර වෙලාවට මේ දෙකම තියෙනවා. ඒ නිසා තමයි why would a reader be interested in larger work? ඔබ මෙසේ කරනු ලබන විශාල වැඩක ස්වාධීන නිබන්ධයක් සම්බන්ධයෙන් එය කියවන්නේ ඉන්ට්‍රෙස්ට් එකක් දක්වන්නේ ඇල්මක් දක්වන්නේ ඇයි කියන ප්‍රස්තුතයට ආමන්ත්‍රණය වෙන්න ඕන ඔබ. ඒ කියන්නේ මොකද්ද? ඔබගේ පර්යේෂණ ගැටලුව එහෙනම් හොඳින් පැහැදිලි කරන්න ඕන. මේ පොඩි ඡේදය තුල why you were guided to this research? What is the importance? ඇයි ඔබ මෙවැනි පර්යේෂණයකට මෙහෙයුවේ? මොකද්ද තීච්ච ගැටලුව? ඇයි ඔබ මෙවැනි ස්ටඩි එකක් කරන්නේ? මොකද්ද ඒකේ තියෙන වැදගත්කම? අන්න කියන එක මේ බෑග්ග්‍රවුන්ඩ් කොටස තුල හෙවත් පළවන ඡේදයේ තුල ලියා දක්වන්න. ඊළඟට ඔබ එන්න ඕන objectives. දැන් ඔබ ඔබගේ පර්යේෂණ ගැටලුව මොකක්ද කියලා පෙන්නුවා. දැන් ඔබ එහෙමනම් පර්යේෂණයට අදාළ අරමුණු පැහැදිලිවම ලියලා පෙන්눔 කරන්න ඕන. What goals expected to achieve from your larger work? මෙතන larger work කියන්නේ ඔබ දැනටමත් නිම කරලා තියෙන ස්වාධීන නිබන්ධය independent study එක. ඒකෙන් ඔබ ළඟා කර ගැනීමට අපේක්ෂා කරපු අරමුණු මොනවද? අපි දන්නවා පොදු අරමුණක් තියෙනවා, අවසාන ඉලක්කයක් තියෙනවා. ඒ වගේම සුවිශේෂී අරමුණු තියෙනවා. ඉතින් මෙන්න මේ ඔබගේ අරමුණු පැහැදිලිව මේ සංක්ෂේපය තුල තියෙන්න ඕන. ඊළඟට ක්‍රමවේදය. මොකක්ද මේ ක්‍රමවේදය කියන්නේ? අපි සාමාන්‍යයෙන් අරමුණු හදන්නේ පර්යේෂණ ගැටලුවට විසඳුම් දීමට හැකිවන පරිදි. අන්න එහෙමනම් ආමන්ත්‍රණය කරන ලබන පර්යේෂණ ගැටලුව හෙවත් පර්යේෂණ ප්‍රශ්නවලට පිළිතුරු දීමට හැකිවන පරිදි තමයි අප මේ දෙවන කොටස තුල objectives ඉලක්කයන් අවධාරණය කරන්නේ. ඊළඟට මොකද්ද මේ ක්‍රමවේදය කියන්නේ? ක්‍රමවේදය emphasize කරනවා how to achieve your objectives. ඔබගේ එහෙනම් මේ පර්යේෂණ ගැටලුවට අදාළව ගොඩනගනු ලැබූ පර්යේෂණ අරමුණු ඉටු කරගන්නේ කොහොමද? එසේ ඉටු කර ගැනීමේ ක්‍රමවේදය මොකක්ද කියන එක තමයි අන්න ඔබ මේ තුන්වන කොටස තුල අවධාරණය කරන්න ඕනේ. සාමාන්‍ය ක්‍රමවේදය අරමුණු ඉටු කර ගැනීමේ ක්‍රමය, අරමුණු ඉටු කර ගැනීම සඳහා පාවිච්චි කරන ක්‍රමයන් හෙවත් ක්‍රමවේදයේ ප්‍රධාන සංරචක දෙකකින් සමන්විත වෙනවා. මොකද්ද මේ සංරචක දෙක? මම මේ ස්ලයිඩ් එකේ පෙන්눔 කරලා තිනවා.
what research design and what methods used කියලා. එහෙමනම් ඔබගේ පර්යේෂණ ක්‍රමවේදය තුල පර්යේෂණය නිර්මාණය කළේ කොහොමද? මෙන්න මේ නිර්මාණය කියන කාරණය දුවදරුවනි ඔබ කල යුත්තේ විවිධ පර්යේෂණ ප්‍රවේශයන්ට අනුකූලව සහ පර්යේෂණ දර්ශනයන්ට අනුකූලව. මම දන්නේ ඉතින් ඔබට කොයිතරම් දුරට මේ පර්යේෂණ ප්‍රවේශයන් සහ දර්ශනයන් පර්යේෂණ ක්‍රමවේදයේ නැමැති පාඨමාලාව තුල කොයිතරම් දුරට අවධාරණය කළා තිනවාද කියලා මම උගන්වපු ළමයි නම් දන්නවා. මම හිතනවා බොහෝ අධ්‍යනාංශීව උගන්වලා තිනවයි කියලා. අපිට ප්‍රධාන පර්යේෂණ ප්‍රවේශ තියෙනවා. අපි කියනවා නිගාමී ක්‍රමයේ පර්යේෂණයක් කරනවා, උද්ගාමී ක්‍රමයට පර්යේෂණයක් කරනවා. ඒ වගේම අපි කියනවා explanatory research කියනවා, exploratory research කියනවා. යම්කිසි පැහැදිලි කර ගැනීමේ පර්යේෂණ, ගවේෂණ පර්යේෂණ ක්‍රමවේදයට පර්යේෂණය ඩිසයින් කරන්න පුළුවන්, නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම පර්යේෂණ නිර්මාණය කරනවා කරන විදිහ ෆිලොසොෆි එක මත, පර්යේෂණ දර්ශනයන් මත. විවිධ වූ දර්ශනයන් තියෙනවා. ඩිඩක්ටිව් පොසිටිවිසම් කියලා එකක් තියෙනවා. පොසිටිවිසම් ධනාත්මක දර්ශනය, එහෙමත් ධනාත්මක චින්තනය. ඉන්ටර්ප්‍රීටිව් පැරඩයිම්, එහෙමත් ෆිලොසොෆි එකක් තියෙනවා. අපි කියනවා අර්ථ නිරූපණශීලී වාදය. මම හැබැයි ඒක ග්ලොසරි ටර්ම් එක හරියටම මම දන්නේ ඉන්ටර්ප්‍රීටිව් කියලායි අපි කියන්නේ. අරක නම් ධනාත්මක චින්තනය හරියටම හරි. එහෙම නැත්නම් අපි කියනවා ගොඩනැගුම් වාදය, කන්ස්ට්‍රක්ටිවිසම්. ඉතින් සමහරක් වෙලාවට මම මේවා කිව්වට බරපතල වැඩි වෙන්න පුළුවන්. ඔබ සමහරක් වෙලාවට ඉගෙනගෙන නැති වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ පර්යේෂණ ක්‍රමවේදය තුල දුවදරුවනි පුළුවන් නම් ඔබ ඉගෙනගෙන තිනවා නම් මොන ආකාරයකටද පර්යේෂණය නිර්මාණය කළේ? නිගාමී ක්‍රමයටද, විද්‍යාත්මක ක්‍රමයටද, උද්ගාමී ක්‍රමයටද? එහෙම නැත්නම් තමන්ගේ පර්යේෂණයේ පදනම් වුණේ බිම්මූල න්‍යාය මතද, ධනාත්මක චින්තනය මතද? ඩිසයින් කරපු ආකාරය සඳහන් වෙන්න ඕන. ඔබට හැබැයි ඩිසයින් කරපු ආකාරය කරන ආකාරයන් උගන්වලා නැත්නම් කරන්න අමාරුයි. දැන් මගේ ළමයින්ට නම් මම අනිවාර්යයෙන්ම නිගාමී සහ උද්ගාමී ක්‍රම කියලා දීලා තියෙනවා. ඒ අනුව තමන්ගේ පර්යේෂණයේ ක්‍රමවේදය සමන්විත වන්නේ, අරමුණු ඉටු කර ගැනීමට අදාළ ක්‍රමවේදය සමන්විත වෙන්නේ නිගාමී ප්‍රවේශයට අනුකූලවද, එහෙම නැත්නම් උද්ගාමී ප්‍රවේශයට අනුකූලවද? ඒ අනුව නිර්මාණයට අනුකූලව මොන ක්‍රමයන්ද ඔබ පාවිච්චි කරන්නේ? විශේෂයෙන්ම නියදීමේ ක්‍රමය අත්‍යවශ්‍යයි. මොන නියදීමේ ක්‍රමද භාවිතා කරන්නේ? සමස්ත සංගාහණයේ තියෙනවා. සමස්ත සංගාහණයේ කොයිතරම් නියදියක්ද තෝරාගන්න. ඒ වගේම මොන වගේ දත්ත එක්ස්ප්‍රෙස් කිරීමේ ක්‍රමද පාවිච්චි කරන්නේ? ප්‍රශ්නාවලිය යොදාගත්තද? සිද්ධි අධ්‍යයනය යොදාගත්තද? සමුඛ සාකච්ඡා යොදාගත්තද? නිරීක්ෂණය, සහභාගීත්ව නිරීක්ෂණය යොදාගත්තද? මෙන්න මෙතඩ්ස් මොනවද දත්ත විශ්ලේෂණය කිරීම සඳහා අනුගමනය කරේ? තමන්ගේ ඊට සඳහන් කළ අරමුණු ඉටු කර ගැනීමට මොන ක්‍රම ශිල්පද පාවිච්චි කරේ? නියදිය ගත් ආකාරය මොකක්ද? දත්ත එක්ස්ප්‍රෙස් කරපු ආකාරය කොහොමද? මොනවද ප්‍රාථමික දත්ත සහ ද්විතීක දත්ත මූලාශ්‍ර වලින් රැස් කරාන? ඒ වගේම දත්ත හා තොරතුරු විශ්ලේෂණය කිරීමට පාවිච්චි කරපු ටෙක්නික්ස් මොනවද? එක්කෝ ගුණාත්මක ක්‍රම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රමාණාත්මක ක්‍රම වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේවා පිළිබඳව මේ ක්‍රමවේදය කියන කොටස තුල සඳහන් වෙනවා. මම නැවතත් අවධාරණය කරනවා අනුමාත්‍රිකා දාලා නම් ලියන්නේ නැහැ. මම මේ පැහැදිලි කරන්නයි මෙහෙම කිව්වේ. ඊට පස්සේ findings මොනවද ඔබ විශ්ලේෂණය කළා සොයාගත්තේ? විවිධ ක්‍රම ශිල්ප
පාවිච්චි කළා විශ්ලේෂණය කරා එසේ විශ්ලේෂණය කිරීමෙන් ඔබ ලබාගත්තේ මොනවද? මොනවද ඔබ සොයාගත්තේ? අන්න සොයාගත්ත දේවල් පැහැදිලිව ඊළඟට ඉදිරිපත් කරන්න ඕන. ඒ අනුව එහෙමනම් පස්වෙනි කාරණේ ඔබ එන නිගමන මොනවද? ඒ අනුව ඔබ ආපු නිගමන. Accordingly, what are the conclusions? විශේෂයෙන්ම අරමුණු ඉටුවීම සම්බන්ධයෙන් ඒ ආපු නිගමන මොනවද? අන්න එහෙමනම් ඊළඟට ඔබ ළඟා කරගත් නිගමන විශ්ලේෂණය තුලින් ළඟා කරගත් නිගමන ඉදිරිපත් කරන්න ඕන අසාරාංශික. ඊට පස්සේ මං කිව්වා මේක අවශ්‍යම නැතත් අවශ්‍ය නම් එහි ප්‍රතිපත්තිමය බලපෑම implications ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද sometimes the implications are also written. එකෙන් අදහස් කරන්නේ මොකද්ද? How does this work add to the body of knowledge on the topic? Are there any practical or theoretical applications from your findings or implications for future research? අන්න මොන වගේ ඔබ සොයාගත්ත ආපු නිගමන මොන වගේ ප්‍රතිපත්තිමය බලපෑම්ද කරන්නේ? විශේෂයෙන්ම දැනුමට යමක් එකතු කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රායෝගිකව ඒක බලපෑම් කරන්න පුළුවන්. වැදගත් වෙන්න. කොහොමද ප්‍රායෝගිකව වැදගත් වෙන්නේ? එහෙමත් නැත්නම් අනාගත පර්යේෂණ වලට දොර විවර කරන්න පුළුවන්. මොන වගේ බලපෑම්ද අනාගත පර්යේෂණ වලට ඇති කරන්නේ? ඔබගේ සොයාගෙන. මෙන්න මේ ආකාරයේ ඇතිවන ප්‍රතිපත්ති බලපෑනුත් අවශ්‍ය නම් ලියා දැක්වීම වැදගත් වෙනවා. නමුත් මම නැවතත් ලියලා තියෙනවා සිංහලෙනුත්. දැන් මම මාතෘකා අනුමාතෘකා 6ක් යටතේ පෙන්눔 කරපු නිසා දැන් ඇබ්ස්ට්‍රැක්ට් එක ලියනකොට මේ 6 කොටස් 6කට කල්ලා ලියන්නේ නැහැ. අනුමාතෘකා ලියන්නේ නැහැ. ඒ නිසා තමයි මම ලිව්වේ. නමුත් වෙන්වෙන්ව මෙතනට එකතු වෙන්න ඕන. වෙන්වෙන්ව නිකන් වෙන්වෙන්ව තමයි ලියන්නේ paragraph wise. අනුමාතෘකා සහිතව නම් ලියන්න එපා. මෙතන වෙන්වෙන්ව කියන එකෙන් අදහස් කරේ අනුමාතෘකා දාලා ලියන්න එපා. හැබැයි වෙන්වෙන්ව තමයි ලියන්නේ paragraph by paragraph. ඒ වගේම තමන්ගේ සංක්ෂේපයේ ලිව්වට පස්සේ මේ පරිශන මාතෘකාව සහ සංක්ෂේපයට අදාළ වන ප්‍රධාන keywords අපි කියන මුඛ්‍ය තේමා අන්න ලියා දක්වන්න ඕන පහලින්. අපි කියනවා එතනදි දාන්න. අන්න එතෙන්දී නම් අපි සබ්ටයිටල් එක දාන්න ඕන keywords කියලා. සිංහලෙන් නම් මුඛ්‍ය පද. අන්න මුඛ්‍ය පද සාමාන්‍ය 3-5 අතර ප්‍රමාණයක් දැමීම තමයි සාමාන්‍ය සම්ප්‍රදායක සහ ස්ටයිල් එක වෙන්නේ. මේ මුඛ්‍ය පදන් නිකම්ම දාන්න බෑ. ඉංග්‍රීසි භාෂාව හෝ සිංහල භාෂාවේ අකාරාදී පිළිවෙලට ඕන මුඛ්‍ය පද ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ තමන්ගේ සමස්ත ස්වාධීන නිබන්ධය ඒ තුලින් ලියන ලද සමස්ත සංක්ෂේපය හරය වශයෙන් පෙන්눔 කරන මුඛ්‍ය තේමා මොනවද? අන්න ඒ keywords පෙන්눔 කිරීම අතිශයින්ම වැදගත්. ඒ වගේම මම හිතන්නේ අපේ චාමන් ආචාර්ය නිශාන්ත ගම්ලත් මහතා ඇතුළු VURD 2022 ටීම් එක ඕගලන්ට පෙන්눔 කරයි මේ සංක්ෂේපය හෙවත් ඇබ්ස්ට්‍රැක්ට් එක කොයිතරම් වර්ඩ් කවුන්ට් එකකින් ලියා දක්වන්න ඕනද කියලා. එක්කෝ වචන බොහෝ දුරට මම හිතනවා වචන 350කට සීමා කරයි කියලා. මොකද සාමාන්‍යයෙන් අපි දකිනවා one page document එක. one page ලියලා දක්වපු සංක්ෂේපයක වචන 350ක තමයි සීමාව යටත් වෙන්නේ. ඒක වෙනස් වෙන්න පුළුවන්. එක්කෝ වචන 200 අවමයක් උපරිමයේ 300ක් වශයෙන් පෙන්눔 කරන්න පුළුවන්. ඒක VURD 2022 ඔබේ ටීම් එක තීරණය කළා ඔබට දැනුම් දෙවි මොනතරම් වර්ඩ් කවුන්ට් එකකින් යුක්තව මේක ලියා දැක්විය යුතුද. සාමාන්‍යයෙන් නම් හැබැයි must normally be in one page. කොහොමටවත් ඇත්තටම පිටුවක් අභිබවා යාම නම් සංක්ෂේපය අනුමත කරන්න බැහැ. ඒ නිසා මතක තියාගන්න ඔබගේ ඇබ්ස්ට්‍රැක්ට් එකේවත් සාරාංශය සංක්ෂේපය පිටුවකට සීමා කරන්න. සියල්ලම පිටුවකින් ලියලා නිම වෙනවා. සාමාන්‍යයෙන් වචන 350ක් තමයි ඒ වෙනකොට ලියවෙන්නේ. එහෙනම් දැන් අපි මේ සම්බන්ධයෙන් උදාහරණ දෙකක් සාකච්ඡා කරලා බලමු.
ඊට පස්සේ මට පුළුවන් ඕගොල්ලන්ගේ තියෙන පැහැදිලි කර ගැනීම මොනවද ඔබට තියෙන ගැටලු මොනවද ඔබට තියෙන ප්‍රශ්න පිළිබඳව අවධාරණය කරන්න. එහෙනම් මමම ලියපු ඇබ්ස්ට්‍රැක්ට් එකක් තමයි කුඩා අකුරු වලින් පෙන්눔 කරලා තියෙන්නේ. මේ අපේ කළමනාකරණ හා වාණිජ්‍ය විද්‍යා පීඨයෙන් මෙහෙවපු ICBM International Conference on Business Management කියන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ICBM මට මාර්ෂය මතක නැහැ ලියපු සාරාංශය හෙවත් සංක්ෂේපයක් පර්යේෂණ සංක්ෂේපයක් තමයි මම මේ ඇබ්ස්ට්‍රැක්ට් එකක් තමයි ඔබ ඉදිරියේ පෙන්눔 කරලා තියෙන්නේ. මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම ඇබ්ස්ට්‍රැක්ට් එකක තියෙනවා. පළමුවෙන්ම මාතෘකාව. ඔබගේ නම ඊට පස්සේ ඇෆිලියේෂන් කියලා අපි කියනවා. ඩිපාර්ට්මන්ට් එක මොකක්ද? දැන් මෙතෙන්දී නම් මම මාතෘකාව පෙන්눔 කරලා තියෙනවා the role of geography in management. A timely matter of concern in education and knowledge management in Sri Lanka. ඇත්තට මේ වෙලාවේ ICBM එක කොන්ෆරන්ස් වල ට්‍රැක්ස් පෙන්눔 කරද්දී education and knowledge management අධ්‍යාපන සහ දැනුම කළමනාකරණය කියන ට්‍රැක් එක කොන්ෆරන්ස් හෙඩින්ස් වල තේමා යටතේ පෙන්눔 කරලා තියෙච්ච නිසා තමයි මම මෙවැනි පේපර් එකක් ඉදිරිපත් කරන්න උත්සාහ කළේ. ඒ අනුව මාතෘකාව තමයි the role of geography in management. කළමනාකරණය තුල භූගෝල විද්‍යාවේ කාර්යභාරය. A timely matter of concern in education and knowledge management in Sri Lanka. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ දැනුම කළමනාකරණය තුල සැලකිල්ලට ගත යුතු කාලෝචිත කරුණක් බව මම අවධාරණය කරන්නයි උත්සාහ කරන්නේ. කාලෝචිත කරුණක්. ඒක තමයි තේමාව. ඊට පස්සේ ඔබේ නම දක්වන්න ඕන. දැන් මම මගේ නම එම්.ඒ. ශාන්ත විජේසිංහ කියලා පෙන්눔 කරනවා. ඊට පස්සේ ඇෆිලියේෂන්. ඔබ කොහේද? දැන් ඔබට පුළුවන් ඔබට තවමත් අයිතියක් තියෙනවා ඔබේ අධ්‍යයනාංශයේ නම සඳහන් කරන්න. මොකද ඔබ නියෝජනය කරන්නේ මේ VURD 2020 වල ඔබගේ අධ්‍යයනාංශය නියෝජනය කරන්න. ඒ නිසා Department of Geography වෙන්න පුළුවන්, Department of Mass Sinhala and Mass Communication වෙන්න පුළුවන්, Department of Political Science වෙන්න පුළුවන්. අන්න සඳහන් කළා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය, Faculty of Humanities and Social Sciences, University of Sri Jayawardhanapura. මෙන්න මේ ශ්‍රී ලංකාවත් අතිශයින් වැදගත්. මොකද මේ ජාත්‍යන්තර මට්ටමේ කොන්ෆරන්ස් වලට යනකොට මේ රටේ නම සඳහන් කිරීම අතිශයින්ම වැදගත්. මොකද ඔබේ මේ පබ්ලිකේෂන් එක වෙබ් එකට යනවා. අන්තර්ජාලයට යනවා. මේ අන්තර්ජාලයට යනකොට ඒක ලෝකයේ ඕනෑම කෙනෙකුට පරිහරණය කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ ස්ටඩි එක මොන රටේද කරලා තින්නේ කියන එකත් සඳහන් කිරීම වැදගත්. ශ්‍රී ලංකා. ඔබේ ඇෆිලියේෂන් එක කොහේද? ඔබ කවුද? කොහේ ඉන්නේද? රටටත් ආඩම්බරය. ඉන්න අනතුරුව ඔබව කන්ටැක්ට් කරගන්න පුළුවන් ආකාරය. දැන් මෙතෙන්දී ඊමේල් ලිපිනය දැක්වීම අනිවාර්යයි. සමහර අවස්ථාවලදී ඔබ ඉදිරිපත් කරන්න පුළුවන් ඔබගේ ආචාර්යවරයාත් එක්ක සම්බන්ධ වෙලා. මම දැකලා තියෙනවා එහිමත් සංක්ෂේපයන් ඉදිරිපත් කළා. එතෙන්දී නම් දෙකම දාලා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව අපිට පුළුවන් අංක 1කින් පෙන්눔 කරන්නේ කවුද, 2කින් පෙන්눔 කරන්නේ කවුද කියන එක ලියලා දක්වන්න. අපිට එතෙන්දී 1 සහ 2 කියන අංක නම් දෙකට යොදලා ඒ අනුව ඔබගේ අනන්‍යතාවයන් තහවුරු කරන්න පුළුවන්. නමුත් අපි දන්නවා බොහෝ දුරට ඔබ මේ අවස්ථාවේදී මොකද ස්වාධීන නිබන්ධය කළේ ඔබ නිසා තනි ඕතර කෙනෙක් වශයෙන් තමයි මේක බොහෝ දුරට ප්‍රකාශයට පත් කරන්නේ. විශේෂයෙන්ම මම හිතන්නේ මේක තරඟකාරී. ඒ නිසා ආචාර්යවරු සම්බන්ධ වෙන්න බෑ. මම හිතන්නේ එවැනි තරඟකාරී පරිසරයකින් ඇබ්ස්ට්‍රැක්ට් එක සංක්ෂේපයේ ලියා දක්වන්න. ඊනම් අන්න ඊට පස්සේ ඇබ්ස්ට්‍රැක්ට් කියන වචනේ තියෙනවා. ඇබ්ස්ට්‍රැක්ට් කියන වචනේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඊට පස්සේ එනම් මොකද්ද බලමු ඔය කියවපු මම කියපු කරුණු මේ සාරාංශය තුල සංක්ෂේපය තුල ලියවිලා තියෙනවද කියලා දැන් බලමු. according to Hartshorne. දැන් හැබැයි මේක citation එකක් නෙමෙයි. citation එකක් වුණා නම් අනිවාර්යයෙන්ම වර්ෂයේ තියෙන්න ඕනනේ. පුද්ගල නාමයක් නිකන් සඳහන් වෙනවා විතරයි. according to Hartshorne, geography is the science that provides accurate, orderly, rational description of the variable character of the Earth's surface. This definition emphasizes that everything on this Earth's surface
has geographic dimension. එහෙමනම් මොකද්ද මේ හාඩ්සෝන් කියන්නේ? භූගෝල විද්‍යාව කියන්නේ මොකද්ද කියන එක කියනවා. පෘථිවි තලයේ වෙනස් වන සංරචකයේ පිළිබඳව නිවැරදි වූ ක්‍රමානුකූල වූ සහේතුක වූ විස්තරයක් සැපෙයි. මේක ප්‍රකාශයක් විතරයි, සයිටේෂන් එකක් නෙමෙයි. සයිටේෂන් එක ගන්න වර්ෂයේ තියෙන්නේ අනිවාර්යයෙන්. ඊට පස්සේ this definition මේ නිර්වචනය emphasize අවධාරණය කරනවාලු මේ පෘථිවි තලයේ තියෙන සෑම එකකටම භූගෝලීය දැක්මක් නිර්ණායකයක් තියෙනවා. මොකද හැම දෙයක්ම පෘථිවි තලයේ තනින් තැනට වෙනස් වෙනවායි කියන. ඒ අනුව thus management is also a geographic phenomenon. අන්න මම දැන් තහවුරු කරනවා කළමනාකරණයත් ඇවිල්ලා ඒ අනුව භූගෝලීය සංසිද්ධියක්. මොකද as managerial methods, practices and discussions also change from place to place. මොකද කළමනාකරන ක්‍රමෝපායනු භාවිතයනු තීරණයනු තනින් තැනට වෙනස් වෙනවා. එහෙනම් කළමනාකරණය කියන්නේ භූගෝලීය සංරචකයක් කියලා මම පළමුවෙන්ම කියනවා. බෑග්ග්‍රවුන්ඩ් එක කියනවා. They are also time and place specific. මොකද භූගෝල විද්‍යාවේ අපි අවධාරණය කරනවා කරුණු තුනක්: කාලය, ස්ථානය සහ අවකාශය සහ ක්‍රියාවලීන් කියන එක. කාලය, ස්ථානය සහ ක්‍රියාවලීන් කියන එක. ඒ අනුව මම කියනවා මේ කළමනාකරන තීරණ ක්‍රියාවලී භාවිතයනොත් time and place specific. කාලය සහ ස්ථානීය විශේෂිතයි කියලා මම කියනවා. acting as processes, ක්‍රියාවලියක් වශයෙන් ඒවත් ක්‍රියාත්මක වෙනවා. අර භූගෝල විද්‍යාව තුළ අවධාරණය. changing over time and space. කාලය සහ අවකාශය තුළ වෙනස් වෙනවා. which are emphasized as identities in geography. ඒවා භූගෝල විද්‍යාවේ අනන්‍යතාවයන් කියලා මම තහවුරු කරනවා. ඒ නිසා කළමනාකරණයටත් භූගෝල විද්‍යාත්මක අනන්‍යතාවයක් තියෙනවායි කියලා කියනවා. ඒ අනුව මම දෙවන ඡේදයේදී කියනවා at present geographical concepts are significantly applied in management. කළමනාකරණය තුළ භූගෝලීය සංකල්ප ප්‍රබල විදියට භාවිතා කරනවා. මොනවද භාවිතා කරන ශේෂ්ත්‍රයන් කියලාත් මම කියනවා. Particularly in environmental, real estate, human resource and marketing management, its application is salient. විශේෂයෙන්ම පාරිසරික කළමනාකරණය තුළ, දේපල කළමනාකරණය තුළ, මානව සම්පත් කළමනාකරණය තුළ සහ අලෙවි කළමනාකරණය තුළ මේ භූගෝල විද්‍යාත්මක සංකල්ප භාවිතය ප්‍රචලිතයි. ඊට පස්සේ මම කියනවා ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තරමය වශයෙන් ගත්තත් geography is taught as a subject in different faculties of commerce and management. විශේෂයෙන්ම වාණිජ හා කළමනාකරණ පීඨයන් තුළ ජාත්‍යන්තරමය වශයෙන් භූගෝල විද්‍යාව උගන්වනවා කියලා. In UK and USA universities, ඇමරිකාව, එංගලන්තය වගේ රටවල් වල even the degrees on geography and management are offered. මොකද මට මේ මගේ ගැටලුව තහවුරු කරන්නයි ඕනේ මට. භූගෝල විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳ උපාධි දෙනවයි කියලා කියනවා. නමුත් ඔන්න දැන් මම ගැටලුව බෑග්ග්‍රවුන්ඩ් එකෙන් තහවුරු කරනවා මොකද්ද? Unfortunately, the management faculties in Sri Lanka have neglected its importance, particularly in the recent past. අවාසනාවට මෙහිම පසුබිමක් තිබුණට අවාසනාවට මෑත කාලය තුල ශ්‍රී ලංකාවේ කළමනාකරණ පීඨයන් මේ භූගෝල විද්‍යාවේ තියෙන වැදගත්කම අමතක කරලා ඉන්නේ. Nearly two decades ago, economic and commercial geography was as a subject of commerce degree program, but it has also been included after the revision of curriculum. මොකද දැන් මේක දැනුම knowledge and culture track එකටනේ මම ලියන්නේ. sorry, education and knowledge track එකටනේ මම ලියන්නේ. අන්න මම කියනවා දැනට දශක දෙකකට ඉස්සල්ලා නම් මේ ආර්ථික සහ වාණිජ භූගෝල විද්‍යාව කියන විෂය කළමනාකරණ උපාධියට වාණිජවේදී උපාධියට ඉගැන්නුවා. නමුත් මේ මෑත කාලීනව සිද්ධ වෙච්ච කරිකියුලම් රිවිෂන් වල විෂය සංශෝධන වලදී ඒකත් ඉවත් කළා. ඒ කොහොම වුණත් ඊට පස්සේ කියනවා මම however geographical concepts are still significantly in management, applied in management. නමුත් කොහොම වුණත් මේ කළමනාකරණ ශාස්ත්‍රය තුල භූගෝලීය සංකල්ප තවමත් සැලකිය යුතු පරිදි යොදා ගන්නවා. But it seems that
academics and practitioners in the field of education and knowledge management are not well aware of geography behind management. නමුත් ලංකාවේ තත්ත්වය දිහා බලනකොට අපිට පේනවා මේ කළමනාකරන ශාස්ත්‍රයේ ඉන්න ඇකඩමික්ස්ලත් ප්‍රායෝගික භාවිතාකරුවනොත් විශේෂයෙන්ම අධ්‍යාපන සහ දැනුම කළමනාකරණය තුල කළමනාකරණයේ පසුපස ඉන්න භූගෝල විද්‍යාව පිළිබඳව නම් දැනුවත් වෙලා නැහැ කියලා අන්න මම මගේ ගැටලුව ඉදිරිපත් කරා. ඇයි මම මේක ගැන ඉන්ට්‍රෙස්ට්? why මගේ අර මම කිව්වේ මගේ රිසර්ච් එක වැදගත් වන්නේ ඇයි? දැන් කියවන එක්කෙනා මේ ගැන ඇල්මක් දක්වන්නේ ඇයි? what is my problem? අන්න මගේ ප්‍රොබ්ලම් එක මම ඉදිරිපත් කරා. therefore අන්න ඔබ්ජෙක්ටිව් එක කියනවා. Therefore, the objective of this paper is to emphasize the importance of the role of geography for creative and innovative business management practices in Sri Lanka. ඒ නිසා මෙම පර්යේෂණ පත්‍රිකාවේ ප්‍රධානම අරමුණ වෙන්නේ මොකද්ද? මේ දැනුම සහ නව්‍යතා උත්පාදක ව්‍යාපාර කළමනාකරන ශාස්ත්‍රය තුල භූගෝල විද්‍යාවේ කාර්යභාරය අවධාරණය කරන්න. අන්න අරමුණු කිව්වා. මගේ මේන්ම අරමුණ මේකයි කියලා කිව්වා. තව සුවිශේෂී අරමුණු තියෙනවා නම් ඔයගොල්ලෝ ඒවත් ලියන්න. ඊට පස්සේ එහෙනම් දැන් කොහොමද ඉටු කරගන්නේ? ක්‍රමවේදය අවශ්‍යයි. අන්න දැන් ක්‍රමවේදය ගැන කියන්න. එහෙනම් methodologically ක්‍රමවේදානුකූලව අන්න මගේ පර්යේෂණ ප්‍රවේශය මම කියනවා. මේක ඇවිල්ලා conceptual paper එකක්. මේක මේ deductive approach එකේ නිගාමී ප්‍රවේශයේවත් උද්ගාමී ප්‍රවේශයකවත් දිවෙන රිසර්ච් පේපර් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා මම කාල්පනිකව සංකල්පමය රාමුවක් තුල ගොඩනගනවා. This is a conceptual and thought raising paper. මම දැනුම අවසල ගන්නවා. මේකේ තියෙන අවධාරණය මතු කරලා ගන්න කරන උත්සාහයේ පේපර් එකක්. ඒකයි මගේ approach එක. Emphasizing the significance of various concepts in geography to the field of management. ඒ අනුව දැනුම අවසන සිතිවිලි අවසන කළමනාකරන ශාස්ත්‍රයේ ඉන්න සිතිවිලි අවසන සංකල්පනාත්මක ෆ්‍රේම් එකක් තුල දුවන ක්‍රමවේදයකින් තමයි මගේ මේ පර්යේෂණ පත්‍රිකාව සමන්විත වන්නේ. ඒ අනුව emphasizing the significance of various concepts in geography to the field of management. කළමනාකරන ශාස්ත්‍රයේ භූගෝල විද්‍යාවේ තියෙන වැදගත්කම් අවධාරණය කරලා ලියන හැඟීම් සිතුවිලි අවසන පේපර් එක. කොහොමද මම මේක කරන්නේ? This is done through දැන් මේක ඇවිල්ලා conceptual paper එකක් සංකල්පනාත්මකනේ. එහෙනම් මොහොමද මම මේක කරන්නේ? methodologically this is done through the literature survey. මම මේක කරලා තියෙන්නේ කොහොමද? සාහිත්‍ය විමර්ශනයක් අවසාරයේ. නැතුව මේ ප්‍රශ්නාවලියක් පාවිච්චි කරලා දත්ත එකතු කරලා නෙමෙයි. එහෙම නැතුව සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රමශීල්ප පාවිච්චි කරලා විශ්ලේෂණය කරලා නෙමෙයි. ලිටරේචර් වලින් තමයි මම මේක කරන්නේ. නමුත් හැබැයි sampling process එකක් ඒකේ තියෙනවා. By following purposive sampling technique for the selection of the literature. මොකද මට මේක අවධාරණය කරන්න ඕන. අවධාරණය කරන්න නම් මම තෝරගන්නේ හොඳම ලිටරේචර් තෝරගන්න. එහෙනම් purposive අවශ්‍යතාව මත කරනු ලබන නියැදීමේ ක්‍රමය තමයි අන්න පාවිච්චි වෙන්නේ. මොකද මට මේක තහවුරු කරන්නම ඕන. එහෙනම් මගේ නියැදීමේ ක්‍රමය වෙන්නේ අර කියන සම්භාවිතා නියැදීම් ක්‍රම නෙමෙයි. සම්භාවිතා නොවන නියැදීමේ ක්‍රමයක් වන අවශ්‍යතාව මත පදනම් වන නියැදීම. ඊට පස්සේ to emphasize its significance. දැන් මේ භූගෝල විද්‍යාව කළමනාකරණයට තියෙන වැදගත්කම තහවුරු කරන්න මම ක්‍රමවේදය තුල many theoretical and practical aspects particularly accepted internationally are cited. එහෙනම් මම ගෙනහැර දක්වන්න හදනවා ජාත්‍යන්තරමය වශයෙන් පිළිගත් න්‍යායාත්මක සහ ප්‍රායෝගික පැති. අන්න දැන් මම ක්‍රමවේදය කිව්වා. විශ්ලේෂණය කරන ආකාරයත් කිව්වා. එහෙනම් දැන් මගේ මොකද්ද නිමැවුම? මගේ අවසානයේ ඉන්න නිගමනය මොකද්ද? නිමැවුම මොකද්ද? සොයා ගැනීම සහ නිමැවුම මොකක්ද? As the outcome, අන්න නිමැවුම වශයෙන් it is expected that the expertise in the field of education and knowledge management will understand the importance of this subject for
creative business management practices in Sri Lanka. As the paper emphasizes importance through the geographical identity and the concept applied in management, decision-making management, world practice in different universities, and the textbooks published in the field of geography and management. අන්න බලන්න මම නිගමනය කරලා තිනවා මෙන්න මේ පැතිවලින්. මේ පේපර් එක අවධාරණය කරනවලු importance through the geographical identity and concepts applied in management. කළමනාකරණය තුල භාවිතා කරලා තියෙන භූගෝලීය සංකල්ප සහ ඒවායේ අනන්‍යතාවය. ඒ වගේම decision making in management. කළමනාකරණය තුල තීරණ ගැනීමේදී භූගෝල විද්‍යාවේ තියෙන වැදගත්කම. ඒ වගේම world practice in different universities. ලෝකයේ විවිධ රටවල් වල විවිධ විශ්වවිද්‍යාලවල ලෝක භාවිතේ මොකද්ද මේ භූගෝල විද්‍යාවේ කළමනාකරණයට යොදා ගැනීම සම්බන්ධ. ඒ විතරක් නෙමෙයි the textbooks published in the field of geography and management. කළමනාකරණය සහ භූගෝල විද්‍යාව සම්බන්ධ කරමින් සාහිත්‍ය තුල ලියලා තියෙන පොතපත පව. අවසාන අවුට්කම් එක වශයෙන් මම ඉදිරිපත් කළා. අන්න මම policy implementation ප්‍රතිපත්තිමය බලපෑමත් අවධාරණය කරනවා. මොකක්ද? It is expected that the expertise in the field of knowledge, in the field of education and knowledge management will understand the importance of this subject for creative business management practices in Sri Lanka. ඒ අනුව මොකක්ද එහෙනම් ශ්‍රී ලංකාවේ හරි නිර්මාණාත්මක ව්‍යාපාර කළමනාකරණ භාවිතයන් තුල භූගෝල විද්‍යාවේ තියෙන වැදගත්කම මේ ශාස්ත්‍රයේ නියැලෙලා ඉන්න අය භාවිතයට ගනීවි. මේකේ තියෙන වැදගත්කම අවබෝධ කරගනී කියලා මම විශ්වාස කරනවා. සාක්ෂි ඇතුව සනාථ කළා policy implication එකත් තහවුරු කරනවා. ඔන්න බලන්න මම හිතනවා දුවා දරුවනි සියලු සංරචකයන් අනුගතව ඇබ්ස්ට්‍රැක්ට් එක ලියලා තිනවායි කියලා. ඔබට අවබෝධ වෙන්න ඇති කියලා. අන්න කීවර්ඩ්ස් ටික දෙන්න. මේ මගේ සමස්ත පර්යේෂණයට අදාළව කීවර්ඩ්ස් මෙතෙන්දී 1 2 3 4 5 6ක් පෙන්වුම් කරලා තිනවා. එකක් තමයි knowledge and education and knowledge management. ඊට පස්සේ geography, ඊට පස්සේ ස්ථානය, place, specific බව, place specific only one word. එක keyword එකක්. process and time. දැන් බලන්න මේවා සකස් කරලා තින්නේ ඉංග්‍රීසි භාෂාවේ ඉංග්‍රීසි ඕඩිය ආකාර ආදී පිළිවෙලට. E එක මුලට ඇවිල්ලා තියෙනවා. E education and knowledge management. ඊළඟට G geography. ඊට පස්සේ place specific. P අකුරු දෙකක් තිබුණාට PL පළමුව ලියලා තියෙනවා. මොකද දෙවෙනි ඊළඟ වචනේ process PR. PR වලට ඉස්සලා PL යෙදෙන්නේ. ඒ නිසා place specific පළමුවෙන්ම orderly වෙන්න ඕන. ඊළඟට process T අකුර අවසානයේ ඉන්නේ time. අන්න එහෙමනම් keywords ඔන්න ඔය ආකාරයෙන් තමයි පෙන්눔 කරන්නේ. තවත් උදාහරණයක් අවශ්‍ය නම් විතරක් තියෙනවා. නමුත් මම හිතනවා ඊට වඩා මේ තවත් මම ජාත්‍යන්තර සංග්‍රහයකට ලියපු පර්යේෂණ පත්‍රිකාවක තවත් ආදර්ශයක්. මම මේක සිංහලෙන් පරිවර්තනය කර කර කියන්න ගියොත් වෙලා යනවා. දැන් බලන්න එහෙමනම් ඉංග්‍රීසියෙන් ඔයගොල්ලෝ හැමෝටම තේරෙනවා සරල ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ. මේක මේ මෑත කාලීනව ජාත්‍යන්තර පර්යේෂණ සංග්‍රහයකට ලියච්ච ඔයගොල්ලන්ගේ වෙබ් එකේ තියෙන ආටිකල් එකක්. The impact of leadership styles on the job satisfaction of employees in a garment factory of Sri Lanka. දැන් මෙතෙන්දී නම් garment factory of Sri Lanka garment factory එක සඳහන් කරේ නෑ. හැබැයි මම පොතේ ලියලා තිනවා ethical clearance එක ලබා ගත්තේ නැති නිසායි නම ලියලා garment factory එකේ නම ලියලා නැත්තේ. Dr. M.A. ශාන්ත විජේසිංහ හරි ඇත්තටම බොහෝ අවස්ථාවලදී මම මෙතනදී ડોක්ටර් කෑල්ල දැම්මට ඇත්තටම නිකම්ම මේකේ ඇත්තටම මේක රික්වයර්මන්ට් එකක් වුණා. ඒ සංග්‍රහයේ තමන්ගේ ඩිසිග්නේෂන් එක දාන්න කියන එක නැත්නම් බොහෝ දුරට නම නිකම්ම M.A. ශාන්ත විජේසිංහ විතරයි දාන්නේ. Department of Geography, University of Sri Jayawardhanapura, Sri Lanka ඊමේල් එක දීලා තියෙනවා. Abstract මම සිංහලට පරිවර්තනය කරන්න යන්නේ නැහැ. බලන්න සාරාංශය ගත්තාම ඔය කියන සංරචකයන්ගෙන්
සමන්විත වෙනවා. Job satisfaction is a common but important theme discussed at organizational level. It refers to the attitude and feelings that the people have about their work. දැන් බලන්න මෙතන definition එකක් ලිව්වට citation එකක් නැහැ. Citation ලියන්නේ නැහැ. Main concern of every organization is to maintain the satisfaction of the employees so that the organizational goals can be achieved successfully. On the background එක සපේ. Job satisfaction of the employees in any organization can be determined by many factors. අන්න දැන් ගැටලුවට අවශ්‍ය පසුබිම හදාගන්න. Among them, leadership style followed by different leaders is also one of the important factors determining the level of job satisfaction of the employees. Leadership style is the manner and approach of providing direction, implementing plans and motivating people. As seen by the employees, it includes the total pattern of explicit and implicit actions performed by their leader. And background එක කිව්වා. ඊට පස්සේ ඔන්න problem එක. Many scholars have addressed the impact of leadership styles on the job satisfaction of employees in different manner. බොහෝ අය study කරලා තියෙනවා. රැකියා තෘප්තියට කොහොමද මේ නායකත්ව ශෛලීන් බලපාන්නේ කියලා. But literature on this topic in the context of Sri Lanka, නමුත් ශ්‍රී ලංකාව ගත්තහම has not sufficiently developed. එවැනි සාහිත්‍යයක් ප්‍රමාණාත්මකව develop වෙලා නැහැ. අන්න ගැටලුව කියන්නේ. Why interested? There are only few studies covered the subject of leadership in Sri Lanka, particularly limited to few sectors. ලංකාවෙත් කරලා තියෙනවා නමුත් few studies කීපයක් පමණයි ඒවත් යම් යම් sectors වලට සීමා වෙලා. Therefore, this study attempts to fill the gap. And knowledge gap එකක් fill කරන්න තමයි මේ study එක ප්‍රධාන වශයෙන්ම අරමුණු කරන්නේ by addressing how leadership styles affect job satisfaction of the employees, particularly in a garment factory in Sri Lanka. ශ්‍රී ලංකාවේ garment factory එකක සේවකින්ගේ රැකියා තෘප්තිමත් භාවයට leadership එක නායකත්ව ශෛලිය බලපාන්නේ කෙසේද යන්න පරීක්ෂා කිරීමේ අරමුණෙන් තමයි රිසර්ච් එක කෙරෙන්නේ. අන්න එහෙනම් මොකද්ද දැන් අරමුණුත් කිව්වා. ප්‍රොබ්ලම් එකත් කිව්වා. methodologically එහෙනම් මොකද්ද ක්‍රමවේදය? Deductive testing theory approach was followed by this study. මම කියන්නේ this පර්යේෂණේ නිර්මාණය වුණේ කොහොමද කියලා කියන්න ඕනයි කියලා. දැන් මෙතෙන්දි මම පාවිච්චි කරලා තියෙන්නේ හරි අපි කියනවා නිගාමී උපන්‍යාස පරීක්ෂා කිරීමේ පර්යේෂණ ප්‍රවේශය තමයි මේ ස්ටඩි එකට භාවිතා කරන්නේ. එහෙනම් කොහොමද ඒ සඳහා තියරිය ඩෙවලොප් කරන්නේ? Theory was developed by the literature based on the pilot study. අර pilot study එකකුත් කළා තියෙනවා. නියම සමීක්ෂණය. නියම සමීක්ෂණය පදනම් කරගෙන සාහිත්‍ය විමර්ශනයකින් තමයි තියරිය ඩෙවලොප් කරන්නේ. මොකද නිගාමී ප්‍රවේශයට අපි කියනවා දැනුම පරීක්ෂා කිරීමේ ක්‍රමවේද. එහෙනම් දැනුම පරීක්ෂා කරන්න නම් න්‍යාය පරීක්ෂා කරන්න නම් න්‍යායක් තියෙන්න ඕනේ. න්‍යාය කොහොමද ගොඩ නැගුවේ? Theory was developed by the literature. සාහිත්‍ය අනුසාරයෙන් තමයිලු න්‍යාය ගොඩ නැගුවේ based on the pilot study. නියම සමීක්ෂණයකුත් කරලා. As the pilot study confirmed that three leadership styles such as democratic, autocratic and transactional styles are followed by the leaders. The impact of these three styles on job satisfaction of employees were examined by giving a questionnaire to a stratified random sample of 60 employees. අන්න බලන්න. දැන් ක්‍රමවේදය පැහැදිලිව කියනවා. pilot study එකෙන් තහවුරු කරාලු leadership style තුනක් වැදගත් වෙනවායි කියලා මේ ගාමන්ට් වල ගාමන්ට් එකේ ලීඩර්ස්ලා ෆලෝ කරනවා. මොනවද? ප්‍රජාතන්ත්‍රවාදී ශෛලිය, ඒකාධිපති ශෛලිය සහ ගනුදෙනුකාරී ශෛලිය. ඒ නිසා මෙන්න මේ කියන ශෛලීන් තුනේ කොයි ආකාරයෙන්ද රැකියා තෘප්තියට බලපාන්නේ කියන එක තමයිලු පරීක්ෂා කරේ. මොකක්කින්ද? by giving a questionnaire. අර ඉස්සල්ලා වගේ ලිටරචර් රිවිව් එකකින් නෙමෙයි මේක කළා. ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කළා. නියදියේ තරම 60ක් සේවකයන් 60ක් තෝරාගෙන ඒ විතරක් නෙමෙයි stratified random sampling technique එක පාවිච්චි කරනවා.
ස්තරායන සසම්භාවී නියදිය පාවිච්චි කරනවා. ඒ විතරක් නෙමෙයි. Basic hypothesis of this study was that the transactional leadership style should be the most significant in determining the job satisfaction according to human nature. සාමාන්‍යයෙන් මිනිස්සු කැමති ගනුදෙනුවක් වශයෙන් වැඩ කරන්න. දෙනවා නම් තමයි වැඩ කරන්නේ. ඒ නිසා ගනුදෙනුකාරී ශෛලිය රැකියා තෘප්තිමත් භාවයේ සම්බන්ධයෙන් වැදගත් වෙනවායි කියලා මූලික උපකල්පනයක් කරා ප්‍රධානම උපකල්පනයක් වුණා මිනිස් ස්වභාවයට අනුව කියලා අන්න හයිපොතීසිස් එකක් ගැන කියනවා. But namun then an outcome. But the outcome of this confirmed that the impact of democratic style was statistically more significant than our autocratic and transactional styles by rejecting the initial hypothesis. මොකක්ද outcome එකේ ළඟා වුණේ? හරි මේ ස්ටඩි එක තහවුරු කරාලු හරි ප්‍රජාතන්ත්‍රවාදී ශෛලිය තමයි වඩාත් වැදගත් උනේ autocratic මොකක්ද ඒකාධිපති ශෛලිය සහ ගනුදෙනුකාරී ශෛලියට වඩා. ඒ අනුව අර මූලිකව කරන ලැබූ උපන්‍යාසයේවත් උපකල්පනය ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා. ඇත්තටම මේ ස්ටඩි එකේදී policy implications ලියන්න කියලා මට ගයිඩ් කරලා තිබුණේ නැහැ අදාළ ජර්නල් එක. ඒ නිසා policy implication එක ලියන්න අවශ්‍ය වුණේ නැහැ. outcome එක conclusion එක සහ ආපු outcome එක මත ආපු conclusion එක විතරයි. අන්න keywords autocratic, democratic, transactional style and job satisfaction මේ සමස්ත පර්යේෂණයේම දියුනේ ප්‍රධාන මුඛ්‍ය තේමා හතරයි. මොනවාද දීපු හතර? ඒකාධිපති, ප්‍රජාතන්ත්‍රවාදී, ගනුදෙනුකාරී නායකත්ව ශෛලීන් සහ රැකියා තෘප්තිමත් භාවය. ඒ නිසා හරි දැන් මෙතන පේනවා එහෙමනම් autocratic, democratic, transactional leadership styles and job satisfaction මම මෙතන ඇත්තටම පළවෙනි එක දීලා තින්නේ තනි මුඛ්‍ය පදයක් විදියට. මුඛ්‍ය තේමා තුනක් තිබුණාට ඒ නිසා තමයි A සහ job satisfaction ඊළඟට ඇවිල්ලා. A D T එහෙමනම් G එන්න ඕන කලින්. නෑ මම මෙතෙන්දී නායකත්ව ශෛලීන් මුඛ්‍ය පදයක් විදියට එක්වගෙන පෙන්නලා ඊට පස්සේ job satisfaction J අකුර පෙන්වුම් කරලා තිනවා ඉංග්‍රීසි වෝඩි ආකාර ආදී පිළිවෙලට අනුව. A වලින් පටන් ගන්නේ J වල J තමයි දෙවෙනි මුඛ්‍ය පදේ වෙන්නේ. මම හිතනවා දුවා දරුවනි මේ කාලය තුල කොහොමද තමන්ගේ ස්වාධීන නිබන්ධයට අදාළව. එහෙනම් අපි යමු ප්‍රශ්න වලට ඉන්න ඉස්සෙල්ලා අද මෙම සැසියේ learning objective. මොකද්ද ඉගෙනුම් අරමුණ උනේ? To guide the students, to guide you, write an abstract based on the independent study you have completed. ඔබ කරලා තියෙන දැනටමත් නිමා කරලා තියෙන ස්වාධීන නිබන්ධයට අදාළව කොහොමද abstract එකේවත් සංක්ෂේපයේ ලියා දක්වන්නේ කියන ඉගෙනුම අරමුණ තුලින් ගොඩ නැගුණු මේ දේශනය මම හිතනවා මේ ඉගෙනුම් අරමුණු මේ වෙනකොට ඔබ learning outcome ඉගෙනුම් ඵල වශයෙන් ළඟා කරගන්න ඇති කියලා. ඒ අනුව මේ කාලය තුල ඔබ මාහා සම්බන්ධ වීම සම්බන්ධයෙන් බොහොමත්ම ස්තුතියි. Now it is open for this Zoom floor. Floor එක open වෙනවා. Online platform එක open වෙනවා. ඔබට මේ සම්බන්ධයෙන් අපැහැදිලි තැනක් යම් කිසි ගැටලුවක් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් මම දැන් කැමතියි ඔබ වෙත යොමු වෙන්න. ඒ අනුව දුවා දරුවනි දැන් ඔබට අවස්ථාව තියෙනවා ඒ පිළිබඳව ප්‍රශ්න අහලා පැහැදිලි කිරීම අවශ්‍ය නම් දැනගන්න. Thank you so much. ඊමනම් Tamanට ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. හරි. මග පෙන්වීම VURD 2022 group එක ඔබට තවදුරටත් සපයාවි. ඒ අනුව ඔබට පුළුවන් කොයි ආකාරයෙන්ද මෙවැනි සංක්ෂේපයක් තමන්ගේ ස්වාධීන නිබන්ධයට අනුව ඇබ්ස්ට්‍රැක්ට් එකක් ලියා දක්වන්නේ කියන එක. ගැටලු තියෙනවා නම් නැවතත් අවස්ථාව තියෙනවා. එසේනම් දුවා දරුවනි මාහා මෙම පැයකුත් විනාඩි 45ක ආසන්න කාලයක් තුල
මා ඔබට ඉගෙනුම් අරමුණ පාදක කරගනිමින් සැපයීමට බලාපොරොත්තු ඉගෙනුම් ඵලය ඔබ මනවින් සාක්ෂාත් කරගත්තයි යන විශ්වාසය මත මම එහෙමනම් ඔබෙන් සමුගන්නවා ඔබ සැමට VURD 22 වලට ඊ타ත්ම සාර්ථකව මුහුණ දී ඊ타ත්ම ඵලදායි සංක්ෂේපයන් ඉදිරිපත් කිරීමට අවශ්‍ය දැනුම පාදක ශක්තිය ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට සුබ දවසක්. Thank you.